වහන්සේ මේ පන්සලේ ඉන්න කියලා අපි එදාට මම එදාදී මම අරන්දම්මාගේ පන්සලේ ආනන්දෝ වගේ ඒක පාටම මේ මම බෙර වහන්සේ දෙක කතා කරන්න ඕනේ කියලා ඉතින් එදා සැලොන් එකට ආවෙලේ ආනන්දෝ කියවා නෙමෙයි සම්මතයෙන් තියෙනවා කියලා. ඒකවල ඉතින් මට හරි සතුටු හිතුණා. ඒක මම හිත කැමති මේ විදිහට මේ කියද්දි මේ ඒ කියන්නේ මේ හාමුදුරුවෝ මොනවා හරි දෙයක් දන්නවා වගේ හැඟීමක් මට දැනුණා. එදා ඉඳන් මට එන්න හිත. ඉතින් මේ අද තමයි ඔන්න එන්න හම්බුනේ. ඒ හාමුදුරුවෝ හම්බෙන්න පුළුවන් වෙයිද නැද්ද කියලා හිතාගෙන ආවේ ඉතින්. අර එදා වහන්දී හැරුණ එකේ ප්‍රීත් කියන්නේ නේ. අනිත් එක සාමාන්‍ය වෙන හාමුදුරුවෝ හොඳනේ කියලානේ. හාමුදුරුවෝ විලා අපේ අඩුපාඩුවක් කිව්වම මට තවත් හදන්නේ. ඒ සත්‍යමයි නේ. මට හාමුදුරුවනේ අර මම ඇති වෙලා තියෙනවා. දුවලා දැන් මට හොඳට නැති. මට දැන් නිවීමක් තමයි මම හොයන්නේ. මට මෙයා මට කොච්චර කිව්වත් මට ඒක තේරෙන්නේ නැහැ. කිව්වා නම් හාමුදුරුවෝ ළඟට එකයි යන්න. හාමුදුරුවෝ ගාවට එක දවසක් අපි ගියා තෝරාමුදුරුවෝ කොහමද වහලා තිබුණේ මේ එදා ඊට පස්සේ කොහමද මේ යන්න පිරුවන් පාර කියලා ආරංචිද මේ ළඟදී. හම්බුනේම නෑ එකපාරක්. ඒ දේශනා ටික මුලින්ද අහගෙන ආවද? අහනවා. ආල තේරෙන්නේ නැත්නම් ඉතින් මගෙන් අහනවා මොනවාද මේ කියන්නේ කියලා. මම පිටින් බැලුවේ වෙන චෝදිතින් අම්සි ඇතයිමක් තියෙනවා මේ ආමිතින් ඒ මට තාම ඒක මේ සම්මතය කියන එක බොරුවක් කියලා තේරුණාට අර එයාට මේ මායාව කියන එක හරියටම මේ කඩා ගන්න මේ තාමගේ දේශනාවකට එහුවා අපි මල්ලි කියලා කොහොමද මල්ලි කාවිද නම් මතක දැනට මේ මෙහෙත් හිටිය හාමුදුරුවෝ අපි සලුන් එක හිටියනේ හාමුදුරුවෝ අර පොඩි මල්ලි කාවිද එයා තමයි කියන්නේ කාවින්ද ලක්මාල් ඔව් කාවින්ද එයා තමයි ඊටසේ මට එවුවේ හාමුදුරුවන්ගේ ලින්ක් එක එවුවා ඒකෙන් මම හාමුදුරුවන්ගේ මේ වීඩියෝ එකක් බැලුවා ඒකෙදි පස්සේ තමයි මට දැනෙන්නේ හාමුදුරුවෝ කතා කරන්න මට මේක කියන්න ඕනේ කියලා මේ හිතුනේ සතුට හිතුණා මේ ඒක නෙමෙයි නැත්නම් හාමුදුරුවෝ ඉන්නවා වගේ හැඟීමක් දැනුණා ඒ තරම් සතුටක් ඔයාලට මොනවද ඉතින් මේ කියන්නේ ඒ දේශනාරි මොනවද යවුවයි කියලා කිව්වනේ ඒවත් එක්ක තේරිච්ච මොන හරි දෙයක් තියෙනවද දැන් ඉස්සෙල්ලා කිව්වේ මේ ඇති වෙලා තියෙනවා කියලා අපි දැන් මොනවා කරත් මැරෙනවානේ මොනවා කරත් සැපදින්දත් මොනවා කරත් මැරෙනවා ඒකෝනේ ඉතින් මේ අපිට දැන් උගන්වලා දෙනවානේ මේ අපි දැන් අපි තව සසරේ දික් වෙනවා ඒව මේ වහලා තියෙනවානේ එතකොට ඉතින් අර මට ඕනේ දැන් ඒක නතර කරගන්න මැරෙන්න බයයි මේ බයයි කියන්නේ සසරේ යන්න බයයි මේ ඒක මේ නතර කරගන්න තමයි ඕනේ මට ඒ කියන්නේ දරුවට ලෙඩක් දුකක් හදුනත් මේ පුදුම පීඩනයක් මේ හිතට එන්නේ අර ඉතින් හරි බයයි දුකයි එයා නැති වෙයි කියන බය ඒකනේ එන්නේ ඉතින් ඒක මේ ප්‍රශ්න දැන් ඉවරයක් නැහැ අර දුවනවා ආයෙ ලබන මාසයක් වෙනින් ආයෙ ලෑස්ති වෙනවා ඉතින් මට මේක මොකද්ද කියලා මට විපාරට මට හිත හදා ගන්න ඕනේ කියන්නේ ඒකට මූණ දෙන්න මේ දේවල් වලින් ජීවිතේ ගැට ගහගෙන යන්න ඕනේ මට ඉතින් දැන් මග හැලෙන්න බැහැ දැන් මේ තත්ත්වෙත් එක්ක ඉතින් මට නම් මේ නැත්තම් මේ අත්ත මැරෙන විදිහට මේ වෙන්නයි ඕන දැන්
මේක තේරුමක් නැති දිවිල්ලක් කියන එක තේරෙනවද? ඔව් ඒක තේරෙනවා. මට කවුරු කොහොම මොනවා කිව්වා ඒක මගේ ඒක තියෙනවා. ඒ කියන්නේ හාමුදුරන්ගේ කියන ඒ දේශනාවල වුණත් අත්දැම හාමුදුරන්ගේ දේශනාවල ඒක ඒ තරම්ම හිතට වැදිලා තියෙන ප්‍රත්‍යක්ෂය ආයේ. හිත කොහෙවත් ආය මේක බොරුවක් කියන හැඟීමක් එන්නේ අර මට ඒක අවබෝධය තාම ගන්න මේ අමාරු එක තමයි තියෙන්නේ. අර මේ කියනවනේ මේ අර හාමුදුරුවෝ කිව්වා උඩිහිත මේ ගැන මේ කිව්වා ළඟ ඉද්දි උඩිහිතින් බලන්න ඈතින් ඉද්දි යටිසිතෙන් බලන්න කියලාම කිව්වනේ. අර ඒකෙදීම මට දැන් ළඟ ඉද්දි කොහොමද මේ ඒක සමාධියේ දෙයට ඉන්නවා කියලා දැන් එතන මායාව කියන එක තමයි අර ප්‍රශ්නේ තියෙනවා. ඔව් අන්න එතනින් පටන් ගන්න ඔය ඒක තේරිච්ච විදිය. ඒක තේරුනේ මට ඒක තමයි තේරෙන්නේ නැත්තේ. දැන් යටිසිත අර එහෙම හිතන්න කිව්වම මේ දැන් අලුතෙන් කෙනෙක් හම්බ වෙනකොටයි පරණ කෙනෙක් හම්බ වෙනකොටයි ඒ සිද්ධිය කොහොමද කියන්නේ පැහැදිලි කරන්න. දැන් අපිට ඇසිඩි පිටට අලුත් කෙනෙක් හම්බ වෙනවා. දන්න කෙනෙක් හම්බ වෙනවා. ආය ඇසිඩි පිටට නොදන්න කෙනෙක් හම්බ වෙනවා. දන්න කෙනෙක් හම්බ වෙනකොට දන්නවා කියලා අඳුර ගන්නවා. නොදන්න කෙනෙක් හම්බ වෙනකොට දන්නේ නැහැ. ඒ සිද්ධි දෙක පැහැදිලි කරන්න බලන්න. අර තේරුණා නම් දැන් අපි දන්නේ කෙනෙක් හම්බුනහම එයාලා දැන් අපි දැනගෙන ඉන්නේ. මෙයා කිව්වොත් මේ නුවන් කියලා අපිට කියලා දීලා තියෙනවනේ. මේ නුවන්. ඊට පස්සේ වෙන අඳුරන්නේ නැති කෙනෙක් හම්බුනා මෙයාව අඳුරන්නේ නමින් නම් කරන්න දන්නේ නැහැ. එතකොට එයා එක් පුද්ගලයෙක් විතරයි. කවුරු හරි කෙනෙක් ඉස්සරහට දිස්සුනා වගේ එකක් නේ තියෙන්නේ. අර එයා නමින් දන්නේ නැහැනේ මේ කවුද කියලා. ඒ කියන්නේ දන්නේ නැහැ නේද? දන්නේ නැහැ. දන්නේ නැහැ. අන්තේ ඉන්නේ. කලින් එක දන්නවා. ඔව් දන්නවා. වන්ත දෙක පැහැදිලිනේ. ඔව්. අර දන්නවා කියන එක පොඩ්ඩක් අපි මේ ලියාගත්තොත් දන්නවා කියන එක කොහොමද කියන්නේ? ඇසිඩි පිටට අපිට හම්බ වෙන්නේ දැන්නේ කවුරු හරි. දැන් ඔය කිව්වේ දැන් ඒක මේ කතා කරන්න හේතුව තමයි දැන් කිව්වනේ මේ දුවන දිවිල්ල ඇතුලේ විඩාවක් තියෙනවා කියලා ඉවරයක් නැහැ කියන එක. ඒ ඉවරයක් නැහැ කියන එකක් දැනෙන්නේ මේක හරියට ඒ කියන්නේ ඔය තේරුණා කියලා කිව්වට මේ කාලයත් එක්ක මේක ගැට ගැහෙන විදිහ හරියට වැටහිලා නැහැ. දැන් දුවන දිවිල්ල දැන් මේ මොහොතේ ඔය කට්ටිය දුවනවද? දැන් මේ මොහොතේ දුවනවද? දැන් මේ බණහන වෙලාවේ දුවන්නේ නැහනේ නේද? දැන් මේ වචන ටිකනේ ඇහෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ වර්තමානයේ නේද? වර්තමාන ශ්‍රේණියේ ඉන්නේ මේ මොහොතේ. ඒතකොට දැන් හෙට දවස ගැන අපිට දැන් හිතන්න බෑනේ. දැන් හිතුවත් ඒක හිතන එකක් විතරයි. නමුත් හෙට දවස නෙවෙයි. ඊයේ දවස ගැන හිතුවත් ඒකත් දැන් හිතන එකක් විතරයි. ඊයේ දවස නෙවෙයි. ඒ කියන්නේ ඊයේ දවස ගැන ඊයේ දවස දැන් ගන්නත් බෑ. හෙට දවස ගන්නත් බෑ. ඒතකොට අපිට හැමදාම හම්බ වෙලා තියෙන්නේ මේ වගේ වර්තමාන ශ්‍රේණියක් විතරයි නේද? ඔව් ඒතකොට වර්තමාන ශ්‍රේණියනේ දැන් අලුත් කෙනෙක් හම්බ වෙන්නේ. ඒ වර්තමාන ශ්‍රේණියම පරණ කෙනෙක් හම්බ වෙනවා. දැන් ඉස්සලකේ පරණ කෙනෙක් හම්බ වෙනකොට අපි දැනගන්නවා කියලා. වර්තමාන ශ්‍රේණියේ මේ මොහොතේ ඔන්න දැන් පරණ කෙනෙක් හම්බ වෙනවා. ඇසිඩි පිටට පරණ කෙනා හම්බ වෙනකොට මේ ඇහැ දන්නේ නැහනේ මේ ඉන්නේ පරණ කෙනෙක් කියලා. එතකොට ඇහි සිද්ධියක් නැහැ නේද එතනට? ඇහි ගැටලුවක් නැහනේ. එතකොට ඇහැ නිසා මෙයා පරණ කෙනා කියන එක අපි අඳුරගන්නේ නැහැ නේද? ඒක පරණ කෙනා ඉන්නේ එළියේද ඇහේද නැත්නම් තමන්ගේ මේ මනසේද? මනසේ ඉන්නේ. එතකොට මනසේ කියලා කියන්නේ මනසේ රූපේ. මනසේ දැන් පරණ කෙනා අපි දැන් කලින් දැක්ක කෙනෙක්නේ. එතකොට ඒ කලින් දැක්ක රූපේ දකින අවස්ථාවට යන්න දැන්. දැන් පරණ කෙනා කවදා හරි අවසානයේට දැක්ක තැනනේ අපිට මතකයේ ඉන්න මේ හවලා කියලා. අන්නේ අවසානයේට දැක්ක තැනටම යන්න ඕනේ. ඒ දැක්ක තැනට ගියාම ඒ මොහොතෙත් හම්බ වෙන්නේ මේ වගේම ෂණයක් නේද? නේද? ඒ අවසානයේ දැක්ක මොහොතට ගියොත් හම්බ වෙන්නේ මේ වගේම ෂණයක් නේ. ඒ කියන්නේ මේ සිද්ධියම තමයි එතන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ ඒ ෂණෙත්
අපිට ඇස් ඉදිරිපිට කෙනෙක් හම්බ වෙලා නැහැ. ඒත් මනසෙන් ගත්ත රූපයක් නේ ඒත් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නේද? පොඩ්ඩ බලන්න ඔයක තේරෙනවද කියලා. ඒක ලියා ගත්තොත් ඔය කට්ටියට මේ දුවන එක විඩාවක් කියන ඒ දැනෙන එකක් නැතුව යනවා. සියල්ල හිතේ නිර්මාණයක් කියලා අපිට ගන්න බෑ. එහෙම ගත්තොත් එහෙම මේක අපි විඥානවාදයට වැටෙනවා. විඥානවාදය කියන්නේ සියල්ල ඕ දැන් එතනට එන්න එන එක තමයි මේ කියන්නේ දැන් ඔය අර මම අර උපමාව ගත්තේ ඒකයි. ඒක ඔය පැත්තෙන්නේ මතුනේ මේ උඩු හිත යටි හිත කියන එක. උඩු හිත යටි හිත කියන එක පැත්තකට දාලා අර දන්න කෙනා සහ නොදන්න කෙනා කියන උපමාව ගත්තා. උදාහරණය අරගෙන දන්න කෙනා දැන් ඒ කියන්නේ දන්න කෙනා කියන්නේ පරණ කෙනෙක් නේද? දන්න කෙනෙක් හම්බ වෙන්නේ. ඒක දන්න කෙනා දැන් අඳුර ගන්නවා කියලා කියන්නේ අතීතේ දැක්ක කෙනෙක් විදිහට අඳුරගන්නේ නේද? ඔව් ඒ කියන්නේ දැන් හම්බ වෙනවා නම් අපිට මේ කවුද කියලා අඳුර ගන්න බෑනේ. නමුත් අපිට හම්බ වෙන්නේ දැන් නේද? ඔව්. අපිට ඇස් ඉදිරියට හම්බ වෙන්නේ දැන්නේ. ඒක ඇහැ අඳුරගන්නේ නැහැනේ මේ ඉන්නේ පරණ කෙනා කියලා. නැත්තම් මේ ඉන්නේ අලුත් කෙනා කියලා ඇහැ දන්නේ නැහැ. එහෙනම් මේ පරණ කෙනා කියලා මනසේ තියෙන රූපේ නේද මේ ගන්න අපි. මනසේ තියෙන රූපේනේ ගන්න. මනසේ තියෙන එක ගන්න. දැන් මනසේ තියෙන්නේ දැන් තියෙන එකද අතීතයකද? අතීතයක. ඒක පැහැදිලි නේද? අතීතයකනේ. ඇහි නෙවෙයි ඒක තියෙන්නේ මනසේ. ඒ කියන්නේ අතීතයේ දවසකදී මෙයා දැකලා තියෙනවා. අතීතයේ ඒ දැක්ක දවස තියෙනව නේද? අන්න එතනට ගියොත් එහෙම අපි ප්‍රඥාවෙන් එතනත් සිද්ධ වුණේ මේකම නේද? ආය අතීතයෙන් ගත්තා කියලා ආය වෙනවා. එතනත් රැවටිච්ච නිසා නේද මේ දැන් පරණ කෙනෙක් අපිට වම හම්බ වෙන්නේ උන් බලන්න. දාපියනවා නාය පරණ කෙනෙක් නා ඒ පරණ කෙනා අවසානයේ දැක්ක තැනට යනවා. එතනට ගියාම එයා වර්තමානයේ අපිට හම්බෙලා තියෙනවා. නෑ. ඒත් අතීතයෙන් නේද ආය හම්බුනේ. එහෙම ආපස්සටම ගියොත් එහෙම කෙනෙක් හම්බ වෙලා තියෙනවද? හම්බ වෙලා නැහැ. එහෙනම් ඒක බොරුවක් නේද? ඒකෙත් උපයන බොරුවක් කියලා. එහෙනම් අලුත් කෙනෙක් හම්බ වෙන්නේත් නැහැ. දැන් පරණ කෙනා හම්බ වෙලාම නැත්තම් මේ ඉන්නේ අලුත් කෙනෙක් කියලා කියන්න බෑනේ. ඔව්. ඒ කියන්නේ පරණ තේරුණාද ඒක? පරණ කෙනා හම්බ වෙලා නැත්තම් දැන් පරණ කෙනා දැන් මේ ඉන්නේ ආවල. ඔයගේ නම මොකද්ද? මේ ඉන්නේ නුවන්. නුවන් කියලා දැන් ඔයා කොහොමද කියන්නේ? මේ ඇහැ දන්නේ නැහැනේ මේ ඉන්නේ නුවන් කියලා. දන්නේ නැහැ. ඇහැ දන්නේ නැහැ. හැට පේන්නේ වර්ණයක්. මේ වර්ණයක් පේන්නේ. වර්ණ කළුද සුදුද මේ නිල්ද කොළද කියලා නෙවෙයි වර්ණ රූපයක් පේන්නේ. ඒතර මේ ඉන්නේ නුවන් කියලා කියන්නේ නුවන් කියලා කියන්නේ කොහොමද? නුවන් හම්බ වෙච්ච දවසේ නුවන් හදාගත්තේ හින්දානේ. දැන් මේ ඉන්නේ නුවන්. ඒක බලන්න මේ අතර නුවන් දෙන්නේ. නේ විදර්ශනා කරලා බලන්න මේ ඉන්නේ නුවන්ද? ඔව් නුවන් හම්බ වුණේ කවද්ද කියලා බලනවා. හම්බ වෙච්ච දවසට යනවා. හම්බ වෙච්ච දවසට ගියාම ඇස් ඉදිරිපිටට මේ වගේ රූපයක් තමයි හම්බ වුණේ. ඒතර ඇහැ දන්නේ නැහැ එහෙනම් එදත් මේ ඉන්නේ නුවන් කියලා. ඊට පස්සේ එතනින් ගත්තොත් එතනින්ද නුවන් හම්බ වෙලත් නැහැ. එහෙම පස්සටම ගියොත් එහෙම නුවන් අපිට කවදාවත් එළියෙන් හම්බෙලා තියනවද? හම්බෙලා නැහැ. දැන් මම කියනවා නුවන් කියලා. එහෙනම් නුවන් කියලා කියන්නේ වචනයක් නේද? ඒ වචනේ ඇහිච්ච දවසේ තමයි ඔයා නුවන් හදාගත්තේ. තේරුණාද? ඒකට ඇහෙන් නුවන් හම්බ වෙලා නැහනේ. ඇහෙන් කවදාවත් අපිට නුවන් හම්බ වෙලා නැහැ. එහෙනම් නුවන් කියන වචනේ තමයි නුවන්. ඒතර නුවන් කියන වචනේ ඇහෙන් ගියපු එකක්ද කනෙන් ගියපු එකක්ද? කනෙන් ගියපු එකක්. එහෙනම් අපි නුවන් අහලා හදාගත්ත එකක් නේද? අහලා හදාගත්ත එකක්. නුවන් කියන වචනේ අහපු එකක් අපි. අහලා කනෙන් අහලා නුවන් කියලා එකක් මං හදාගන්නවා. ඒ හදාගත්ත නුවන් නෙවෙයි මේ ඉන්නේ. වෙන කෙනෙකුත් නෙවෙයි. ඔයා හදාගත්ත නුවන් වාගාව ඉන්නේ. මම හදාගත්ත නුවන් දැන් මමනේ නුවන් දැන් හදාගන්නේ. මම ගැන 10 දෙනෙක්ගෙන් ගවොත් දේවල් නැද්ද කියන්නේ?
එතකොට මෙයා නිසා ඔයාට දුකක්වත් සැපක්වත් හම්බ වෙන්නේ නැහැ. දැන් මේ දරුවාගේ උපමාව ළමයාත් ඒ විදිහට උපමා කරගන්න. මම තමයි ඒක හදාගන්නේ. ඔව්. එතකොට දැන් දරුවට ඉස්සෙල්ලා ගුවා දරුවට ලෙඩ වුණාම දුකයි කියලා. දැන් දරුවට ලෙඩ වුණාම දුකයි. අන්නේ ඒ වචනේ අරගෙන පොඩ්ඩක් මේ විග්‍රහ කරලා බලන්නකෝ. දැන් දරුවට ලෙඩ වුණාම දුකයි. දැන් දරුවා කියලා එකක් හදාගෙන තියෙනවා. දැන් අරයට ලෙඩ වුණාම දුකද? එතන මේ මෙයා ලෙඩ වුණාම ඒ අන්නේ වෙනස පොඩ්ඩක් බලන්න. මේ ලොකු ගැඹුරු කතාවක් නෙවෙයි මේක. හරි සරල කතාවක්. සුළු ප්‍රඥාවක් ඕනේ මේක තේරුම් ගන්න. මට එයාව අතාරින්න පුළුවන්. මෙයාව බෑ. එයාව තමයි බැරි අතාරින්න. ඔව් එයාව හම්බ වෙච්ච තැනටම යන්න. එතකොට ඒක අතාරින්න පුළුවන්. එයාව හදාගත්ත තැනටම යන්න. මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් තාම ලේසියි මේක. දැන් මෙයා ළමයි. ඔව්. ඒ ආපදිච්ච තැන තමයි හදාගත්ත තැන. ඒ හදාගත්තත් දැන් මේ ඒ ළමයා දැන් ඒ ළමයා ඒ වෙලාවේ මේ ඉන්නේ මගේ ළමයා කියලා හදාගත්තේ කවුද? ඇහෙන් දැකලාද? කනෙන් අහලා. ඒ ළමයා එළියෙන් හම්බුණාද? හදාගත්ත ඉස්ලාම දවසෙත් එළියෙන් හම්බුන්නේ නැහනේ. නේද? එළියෙන් හම්බුණාද? ඇහෙන් හම්බුණාද ළමයා? ඒ වෙලාවෙත් එනම් මේ කණෙන් අහලා මේ ශබ්දය හරහා නේද අදාගෙන තියෙන්නේ. ළමයා එදා හම්බුනේත් නැහැ. දැන් හම්බ වෙන්නේත් නැහැ. ඒක හේතුඵල දහම. දැන් මෙතන වෙලා තියෙන මොකක් වන්නේ මේක දන්නේ නැති නිසා ඔබ හිතන් ඉන්නවා මේ මගේ ළමයා. මේ මගේ ස්වාම පුරුෂයා කියලා. මගේ කැලල තමයි මෙතන නැති වෙන්න ඕනේ. නැතුව මේවා වෙනස් කරන්න බෑ. දැන් මේ ළමයා නිසා ඔබට දුකවත් සැපවත් ගෙනත් දෙන්නේ නැහැ. ඒකනේ වැඩේ මෙතන. දවා හිතනවා ඔයාට සැප හරි දුක හරි ගෙනත් දෙන්නේ මේ ස්වාම පුරුෂයා. එහෙම නැත්නම් ළමයා කියලා. නෑ. ඒ නිසා තමයි ඔබට මේක අතහරින්න හිතෙන්නේ. එහෙම නැත්නම් අල්ලන් ඉන්නවා කියලා දැනෙන්නේ. එක්ක ඔබ අල්ලන් ඉන්නවා කියලා දැනෙනවා, බැඳිලා කියලා දැනෙනවා. එහෙම නැත්නම් බැඳිච්ච දේ අතහරින්න ඕන කියලා දැනෙනවා. ওই දෙක කවදාකවත් කරන්න බැරි වැඩක්. අල්ල ගන්නත් බෑ, අතහරින්නත් බෑ. අල්ල ගන්නවත් අතහරින්නවත් දෙයක් තිබුණේ නැති බව දැක්කොත් ඒතර ප්‍රශ්නයක් නැහැ. අල්ලගන්න දෙයක් කලින් තිබුණෙත් නැහැ. දැන් කලින් මං අල්ලගෙන බැඳීගෙන ආපු දෙයක් දැන් තියෙනවා. අන්න ඒකයි මට මේ අතාරින්න බෑ කියන එකනේ අපිට දැනෙන්නේ. නේද? මට මේකෙන් නිදහස් වෙන්න ඕන. නිදහස් වෙන්න බෑ මේ වයින්ද. ඒතකොට දැන් මේවා හම්බ වෙච්ච දවස ගත්තොත් එහෙම හම්බෙලා නැහැ. හේතුඵල දා. දැන් කොස් ගහක් තියෙනවා. කොස් ගහේ ගෙඩියක් හැදිලා ඒක පැහිලා ඉදෙනවා. ඉදුණාට පස්සේ බිමට වැටිලා කොස් කැර ටික විසිලා ගිහලා බැලවෙනවා. තාම හිත හදාගන්න වෙනවා. දැන් හිත හදාගෙන මොකද කරන්නේ? අපි එක්කම දැන් හිත හදාගන්න යනවා. හරි හිත හදාගෙන ඊට පස්සේ හිත හදාගෙන ඉවර වෙලා මොකද්ද කරන්නේ? හිත හදාගෙන ඉවර වෙලා මට ඕනේ එතනින් ගැලවෙන්න තමයි. හරි කොතනින් ගැලවෙන්නද? දැන් වගකීම් වලින්ද? ඔව් දරුවගේ වගකීම් වලින්. නෙමෙයි. දැන් මෙයාට කන්න බොන්න දෙන්න ඕනේ, මෙයාට උස්මාත් කරන්න ඕනේ, උගන්නන්න ඕනේ, අන්ති ලෙඩතුවක් හදනවා, බෙහෙත් දෙන්න. ඒ වගේින්ද ගැලවෙන්න ඕනේ. නෑ ඒ වගේ නෙමෙයි. එහෙනම් ඒක මට මේක දිගට කරගෙන යන්න අමාරුයි. ඔය දිගට කරගෙන යන්න අමාරු කියන්නේ මොකක්ද? අමාරුයි කියන්නේ මට ගොඩාම තියෙන්නේ මෙයාට සනීප වුණොත් කියන එකම තමයි මගේ හිතේ වැඩ කරන්නේ. ඔව්. يعني මෙයාට ලෙඩ වුණාම මට ඒක දරා ගන්න බෑ. ඒක තමයි වැඩිපුරම තියෙන්නේ. බය. ලෙඩ වුණොත් බය කියන්නේ ලෙඩ වුණොත් මැරෙයි කියලා බයද? ඔව් ඒ බය තමයි. මට ඒක දරා ගන්න ඒකට මූල දෙන්න ශක්තියක් නෑ. බය වුණා කියලා මතක කරගන්න බෑනේ. මැරෙන එක ගාබ වුණා කියලා නතර වෙන්නේ නැහැ. ඔව් බය නොවී කියන නතර වෙන්නේ නැහැ. නෑ ඒක පිළිගන්න ඕනේ. මේ ළමයාගේ මරණය නෙවෙයි, ළමයාගේ මරණයට නෙවෙයි ඔබ බය වෙන්නේ ඔබේ මරණය. තමන්ගේ මරණය පිළිගන්න බැරි කම නිසා තමයි ඒක ළමයාගේ පිටින් දාන්නේ.
ඔව්. ඉතින් උතන ඉන්නේ ඔබනේ. ළමයා නරුණාම ඔබනේ ඉන්නේ එතන. බාහිරින් කෙනෙකුයි වාගේලා බාහිරින් කෙනෙකුයි දෙන්නේ කම් කරගන්න කියලා දැනට ඔයාලා හිතේ එතන ප්‍රශ්නේ වෙන්නේ. ඒ කියන්නේ ඔබ උතන ඉන්න නිසා තමයි මේ ළමයා එළියෙන් හම්බ වෙන්නේ. දැන් අර මේ ගන්න දැන් ඔන්න ඔබ ඔබේ දරුවා ගැන හිතනවා. හිතන්නකෝ. දරුවා ගැන හිතනවා. හිතවනේ. දැන් ඔබ ගැන ඔබ හිතන්නේ. ඔබ ගැන ඔබ හිතන කොටයි දරුවා ගැන හිතන කොටයි මේ දෙකේ වෙනස මට කියන්න. ඒක තමයි මං අහන්නේ. මොකද්ද ඔබ හිතන්නේ? ඔබ දරුවා ගැන හිතනකොට ඔබ මොකද්ද හිතන්නේ? මං කියනවා දැන් ඔබේ දරුවා ගැන හිතන්න. ඇහෙන්නේ නෙවෙයි. ඇහැට නෙවෙයි මම මේ කියන්නේ. ඇහෙන්නේ නෙවෙයි. ඔබේ දරුවා ගැන දැන් හිතන්නේ. හිතුණාද? මොකද්ද හිතෙන්නේ? ඇහෙන් රැවටෙනවනේ. දරුවා එළියේ ඉන්නවා කියලා රැවටෙනවා. නෑ මං කියන්නේ ඇහැ නෙවෙයි. ඇහැට දැන් වර්තමානයේ අපිට ඇහැට පේන්නේ නෑනේ. දැන් මනසේ මුකුත් නැත්තම්. දැන් මනසේ තියෙන ඒවා දැන් ඇත්තටම දරුවා කියන එක අපි කලින් අහලා හදාගත් එකක් නේ. තේරෙනවද? නමුත් ඇහැ දන්නේ නෑනේ මේ ඉන්න දරුවා කියලා. ඒකෝට ඇහැට මේ මොහොතේ අඳුර ගන්න බෑ. ඇහැට පෙනීමක් විතරයි තියෙන්නේ. එහෙනම් මේ දරුවා කියන එක මම ඇතුලෙන් නේද හදාගන්නේ. ඇතුලෙන් හදාගන්න. හරි. දැන් මේ ඇතුලෙන් හදාගත්ත දේවල් අතීතයේවද වර්තමානයේවද? අතීතයේව. දැන් අතීතය ඉවරයිනේ. අතීතය ඉවරයි. ගන්න බෑනේ. ඒක ඉවරෙච්ච දෙයක්. මොන විදිහකින්වත් ගන්න බෑනේ. එහෙනම් දැන් මං කියනවා දැන් දරුවා ගැන හිතන්න කියලා. දරුවා ගැන හිතන්නකෝ මොකද හිතන්න පුළුවන්? බෑනේ. දැන් ඔබ ගැන හිතන්න. ඔව් දැන් ඉතින්. දරුවා ගැන හිතන්න. ඉතින් ඒකනේ ඉතින් හැමදාම ඉන්නේ මේ මොහොතේ නේද? දැන් ඉතින් දැන් හෙට ඉන්න දරුවා ගැන හිතන්න. හෙට ඉන්න ඔබ ගැන හිතන්න. එහෙනම් ඔබ අතීතයේ ඉඳලත් නැහැ. හෙට ඉන්නෙත් නැහැ. එහෙනම් අතීතයේ ඉවරයිනේ. අනාගතේ ඇවිල්ලා නැහැනේ. එහෙනම් අතීතෙත් ඉවරයි නම් අනාගතෙත් ඉවරයි නම් දැන් ඉන්නවද? මම දරුවා ඉන්නවද? දැන් බලන්න ළම දරුවා දිහා හැස් දෙකේ. ඔන්න දැන් තමයි හදාගන්නේ. දැන් අසනීප වෙලා ඉන්නවා. දැන් ඔබ බෙහෙත් දෙනවා. ඒක හේතුඵල දහම. තේරෙනවද? ඔව්. යුතුයකම කරනවා. දැන් මෙතනදි ගොඩක් මිනිස්සු රැවටෙනවා මේ හදා ගන්නවා මේ විඥානවාදීන් කියලා කියන්නේ ඒකයි මේ සියල්ල මනසේ මායාවක් කියලා මේ බාහිරින් පවතින භෞතික දේ අතහරින්න හදනවා. එහෙම බෑ මේක. මේක ප්‍රඥාවෙන් කරන වැඩක්. දැන් ඔබට බැයිද අතහැරලා බැඳීමක් නැතුව යුතුයකම කරන්න? දැන් බැඳීම කියලා කියන්නේම ඔබේ බලාපොරොත්තුවන් ළමයා ලොකු වෙලා ඉගෙනගෙන මට සලකයි. එහෙම නැත්නම් හොඳ තැනකට යයි. ඔව් හරි. ඒකත් අයින් කරමු. ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. ඔබ අවබෝධ කරගත්තොත් දරුවත් නිවන් දකිනවා. ඔබ නිවන් දැක්කොත් ඔබේ ලෝකේ ඔක්කොම නිවන් දකිනවා. ඒතර ඔබට බෑ බාහිරේ නිවන් දක්කන්න. ඔබට පුළුවන් ඔබේ ගැලවීම විතරයි හොයාගන්න. මේක යුතුයකමක්. දැන් මෙයාට ප්‍රශ්නයක් නෑ නේ. දැන් අසරේ මිනිස්සුන්ට ළමයට ගැටලුවක් නෑ නේ ඔය පාඩු වෙන්නේ. එයාට ගැටලුවක් නෑ. දැන් ප්‍රශ්නේ තියෙන ඔබ ගාව. ඒ කියන්නේ ඔබ මේ ඉතින් හදාගෙන විඳවනවා. දැන් ඒක ළමයට ප්‍රශ්නයක් නෑ. ළමයා බේත් ටික දැන් එයාට ප්‍රශ්නයක් නෑ. දැන් ලෙඩක් ඊළඟ අනාගතේ මට ලෙඩ වෙයි. දැන් බේත් නැති වෙයි. ප්‍රශ්නයක් නෑ. ඒක තියෙන ඔබට. හේතුඵල දමන් ඉතර උපමාව ගුවා මේක තේරු මේ ඉතර දුර නෑ ගිහිල්ලා නෑ කිව්වේ දැන් ගන්නකො ඒක කොස්කෙඩියක්කින් ඉදිලා විමර වෙරලා ඇට ටිකක් වීසලා පැලවෙනවා. දැන් ওই ඇටේ ගලක් උඩට වැටෙනවා පැලවෙනවද? වතුරකට වැටුණොත් ගහගෙන යනවා පැලවෙන්නේ නෑ. ඕක දැන් මේ පොළොවටම වැටෙන්න ඕනේ නේද පැලවෙන්නේ. ඉතින් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. හේතු දැන් මේ පොළොවේ පස වතුර පොහොර ටික තියෙනකම් මේක හැදෙනවා. මේ ගහයි අර මේ ළමයයි අර ගහයි වෙනසක් නැහැ. මේකට පණ තියෙනවා අරකට පණ නැහැ කියලා ඔබ තමයි හදාගන්නේ. ඉබන්න කොච්චර සරලද කියලා දැන් මේකේ මනසේ වෙන බැඳීමක් කියලා බැඳෙන්න දෙයක් තියෙනවද? ඔය කියන ඉන්නේ. දැන් මේක අවබෝධ කරගන්න මොකද්ද තියෙන්නේ? ඔව්. අවබෝධ කර දැන් අවුරුතව දැන් එතකොට නිවීම කියන්නේ
නිවෙන්න දෙයක් තිබිලා නැහැ. කාටද නිවෙන්න ඕනේ? රැවටීම තියෙනවා. රැවටීම නිසා තමයි ඔක දැනෙන්නේ ඔය. ඒ කියන්නේ අතීතේ මං කිව්වේ ළමයා හදාගත්ත තැන අර අලුත් කෙනා පරණ කෙනා හම්බ වෙච්ච තැන රැවටුණානේ. ඒ රැවටීමේ සාපේ නිසා තමයි මේ දුක නැවත හදා යන්නේ. ඒක තමයි සසර. ඒක තමයි සසර කියන්නේ. සසර කියන්නේ මේ මැරිලා ඉපදෙන එක නෙවෙයි. ඒක ඇවිල්ලා මේ එළියෙන් රැවටිලා සම්මත ලෝකේ කියන කතාව. මෙතනින් මැරිලා තව තැනක ඉපදෙනවා කියන එක. සසර කියන්නේ ඕක. රැවටීමෙන් හදාගත්ත ලෝකේ නැවත වමාර කකා යන එක. දැන් ඔබ අද වැඩ දවසේ වැඩ නිමා වෙලා රැයට ගිහිල්ලා කෑම බීම වෙලා පියලා ළමයින්ටයි ඒ කට්ටියට කන්න බොන්න දීලා නිදා ගන්නවා. දැන් නිදා ගන්නකොට දැන් හෙට උදේ ගැන අපි හිතන්නේ නැහනේ. මොකද සම්මත ලෝකේ එහෙම ඒක අපි පැත්තකට දාමු. දැන් ඒක හිතුවත් නැතත් අපි නිදාගද්දී හෙටත් අතහැරලානේ නිදාගන්නේ. දැන් උදේ නැගිටිනකොට රෑ නිදාගත්ත කෙනාද නැගිටින්නේ? දැන් S2 අරිනකොට අර පරණ කෙනා අලුත් කෙනාගේ උපමාව එතනට ගන්න. ඒක අලුත් එකක් නේ හම්බ වෙන්නේ. අලුත් ළමයෙක්නේ. අලුත් කෙනෙක් නේද හම්බ වෙන්නේ. ඒකට අර විඩාව මොකද්ද තියෙන්නේ? හැමදාම අලුත් දවසක් නේ. ඔව්. අලුත් වෙවි ගැටක ගා යන්නේ. ඒ අලුත් සිතුවිල්ල පරණ සිතුවිල්ල. පරණ සිතුවිල්ල අලුත් සිතුවිල්ල. ඒ කියන්නේ ඊයේ දවස අද දවස. ඊයේ දවස එතන ඉවර කරන්න. හෙට දවස නෑනේ තාම. හෙට දවස හම්බුනොත් එදාට මුණ දෙනවා. අදට අද ජීවත් වෙනවා. තත්ත ඉපස්සදී කිව්වේ ඒකයි. අදට අද ජීවත් වෙනවා. හෙටට හෙට. දැන් ඔබ මේ මෙයාට අසනීප වුණොත් මේ දුකයි කියලා කියන්නේ එහෙම එකක් දැන් නෑ. ඔව්. හරි උනොත් කියන එකත් අපි දැන්නේ හිතන්නේ. වෙච්ච වෙලාවට ඒක හිතනවා. ඒ වෙච්ච වෙලාවට දුක් වෙන්න දෙයක් නෑ. මරණය පිළිගන්න ඕන. ඊට වැඩි මොකද? දැන් අර හේතුඵල දහම අර කොස්සැටි උපමාව ගන්න. ඒක අපි කැමති වුණත් අකමැති වුණත් හැදෙනවා. ඒකම තමයි න්‍යාය ධර්මය. මෙතන මේ හිතක් ගැට ගහලා තියෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ওই දුක කියන එක දැනෙන්නේ මේ මස් කයට දැනෙනවද? නෑනේ. මස් කයට ওই දුක දැනෙන්නේ නෑනේ. එන ওই මනසෙටම නේද? මනසෙන්ම නේද ඔක ගැට ගහලා වෙන්නේ. දැන් ඇත්තටම මේ ඊයේ දවස ගත්තොත් එහෙම ඊයේ දවසේ හිටපු කෙනත් එක්කම ඉවර වෙනවා. ඊයේ දවස් ඉවර වෙලා ඊයේ දවසේ හිටපු කෙනා ඉතුරු වෙනව නෙවෙයි. ඊයේ දවසත් එක්ක හිටපු කෙනත් එක්කම මැරෙනවා. අන්න ඒක තමයි මරණය කියන්නේ. ඔය ඔබ හිතන් ඉන්නේ මේ සම්මත ලෝකේ එළියෙන් පේන දැකලා හදාගන්න මරණය නෑ. ඒ මරණය ඇවිල්ලා ඒ රැවටීමෙන් හදාගන්න එක. ඔය මෙයා කියනවා මේ දැන් මැරෙන්නේ. ඔව්. ඉතින් මට ඒක වංචාවක්. දැන් අර අපි මලමිණී උපමාවෙන් කියලා තියෙන්නේ. දැන් මිනිස්සෙක් මැරිලා ඉන්නකොටත් පෙනීම. පන තියෙන කොටත් පෙනීම. දැන් මේ ඉන්නේ මැරිලා කියලා අපි දැන් කොහොමද හදාගන්නේ? ඒකත් ඇතුලෙන් නෙවෙයිද? ඇතුලෙන් හදාගන්නේ. ඒතර එළියේ කෙනෙක් මැරිලා නැහැනේ. නේද? ඒ කියන්නේ කෙනාට ඥාතිත්වය අනුව එක එක්කෙනානේ මැරිලා තියෙන්නේ. තාත්තට බිරිඳ ළමයින්ට අම්මා. මේ මුණුබරන්ට ආච්චි. ඒකට තුන් දෙනෙක් මැරිලා. ඒ එළියේ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. වල් දුවන්නේ එළියේ නෙවෙයි මේ මනසේ ඇතුලේ හදාගන්න එක බොරුවක් කියලා හරියට දැකගත්තොත් ඊට පස්සේ මේවා ප්‍රශ්න නෙවෙයි. දැන් අපිත් කරන්නේ මේ හැමදේම. අපිත් කරනවා මේ කටයුතු කරනවා අපිට ප්‍රශ්නයක් නෑ අපි දන්නවා මේ කතාව. දැන් මම නැතුනොත් දුකක් දැනෙන්න පුළුවන් ඔබට. ඒ සසරේ පුරුද්දට. හැබැයි ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ මේක දන්නවද? දැන් යථාර්ථය දැනගෙන මුහුණ දීමයි නොදැන මුහුණ දීමයි කියන්නේ දෙකක්. දැන් පුතත්ජන මිනිස්සයා මේක දන්නේ නැතුව මුහුණ දෙනවා. එතකොට එයාට ඒක ඇත්තක්. දැන් ඔබ දන්නවා මේක. දැනගෙන මුහුණ දෙනවා. දුක නැති මේ දුක සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. හැබැයි මේ අර දැනගෙන මුහුණ දෙනකොට අපි ඒකට සූදානම්. ඒකයි වෙන්නේ. මේක අවබෝධ කරගන්න කියලා දෙයක් නැහැ. මම කියන්නේ ඔබට ඔබේ ලෝකයේ මෙතන නම් සබාධම කරන්නේ දැන් ඔබ කැමැති මොකද්ද මේකෙන් නිදහස් වෙන්නනේ. ඔබ වැඩිපුරම බැඳිලා ඉන්නේ මොකද්ද? ඒක අයින් කරනවා. ඒක තමයි රිදම් කියන්නේ. අයින් කරනවා. ඒක එහෙම තමයි ඔබ කැමති මොකටද ඔබ මේකේ යන්නනේ කැමති. යන්න කැමති නම් ඔබේ සියලු දේවල් ඔබට අහිමි වෙන්න ඕනේ. එතකොටනේ ඇත්ත පෙන්නන්නේ.
ඕනාවට වැඩිය බැඳීම් තියෙන බැඳිලා ඉන්න යමක් තියෙනවද ඒක අපි අයින් කරනවා. සබහාදහම අයින් කරනවා ඒක අපි. එහෙනම් බැඳීමකින් අයින් කරනවා. අයින් කරොත් ඉතින් අයින් විතර අයින් වෙන්න දෙයක් නැහැ. ඒක තමයි රිදම් එක. මම කියන්නේ ඒකයි මේ කතාව අහලා සතුටින් ඉන්න උත්සාහ කරන්න එපා කවුරු. අපි ගාවට එන්න ඕනේ අන්තිම කතාව අහගන්න. මොකද අපි ඇවිල්ලා කැලේ සුද්ධ කරන්නේ නැහැ බීජ වපුරන එක විතරයි කරන්නේ. ඒක කැලේ සුද්ධ කරගෙන සීරම කරගෙන ඉන්න ඕනේ. මම කියන්නේ ඒකයි මිනිස්සුන් දැඩි අපහසුතාවයකටපත් වෙනවා මේ මොකද අපි ගාවට ඇවිල්ලා දුකෙන් නිදහස් වෙන්න පණිවිඩය අහගෙන යන්නේ. හරි ඒකට අපි ආශිර්වාද කරනවා. හැබැයි ආශිර්වාදයත් එක්ක ඔබ කැමති මොකටද මේකෙන් නිදහස් වෙන්න. එහෙනම් මේකෙන් නිදහස් වෙන්න නම් ඔබට සබදාම යථාර්ථය පෙන්වන්න ඕනේ. යථාර්ථය තමයි ඔබ වැඩිපුරම ආදරය කරන දේ නැති කරන්නේ. ඒතර ඔබ ඇත්තටම ආදරේ නම් කරන්න ඕන අතහරින්නේ. අතහැරලා යුතුයකම් ටික ගන්න. ඒකයි වෙන්නේ. එහෙම නැත්තම් මේක හරි අමුතුයි මේක. අමුතු එකක් නෙවෙයි. එහෙම තමයි මේක වෙන්නේ මේ මොකද පටිසෝතනේ. අනිත් පැත්තටනේ අපි යන්නේ. සියල්ල වෙන්නේ අනිත් පැත්තට ඒක. ඒතර ඕනාවට වැඩිය බැඳීම කියලා කියන්නේ මේ ආර්ය ප්‍රතිපදාව යන කෙනාට ඒක ආශිර්වාදයක්. ඇයි ඒක නැති වෙනව? නැති වෙද්දී එයාට ඒ අවබෝධයටපත් වෙනවා. ඒ කියන්නේ පටාචාරාවට සියල්ල අහිමි වුණාම එයා ඒක ආශිර්වාදයක් කරගෙන නිවන් දැක්කේ. ඉතින් එහෙම දේවල් කට්ටිට වෙලා නැහැ. ඒතකොට ඇත්තටම ආදරය කෙනා බැඳෙන්නේ නැහැ. යුතුයකම කරා. ඉතින් එතකොට ඔබත් නිදහස්. ඒ පැත්තෙනොත් නිදහස්. දැන් මොනවා හරි දැන් හේතුඵලයක් සකස් වෙලා තියෙනවනේ. සකස් වෙලා කියන්නේ විපාකයක්. විපාකයේ තමයි දැන් මේ දරුවා කියන දැන් එකක් මාදිතම ඇවිල්ලා තියෙනවනේ සකස් වෙලා හේතුඵලයක්. දැන් ඒකේ යුතුයකම් ටිකක් තියෙනවා ඔබට කරන්න. ඒක තමයි ඔබේ විපාකය. ඒතර ඒ ටික කරනවා කන්න බොන්න දෙන එක ඊට පස්සේ බෙහෙත් ලෙඩක් දුකක් හැදුනාම බෙහෙත් තරම් දෙන එක මිල මුදල් හරිය ඔබ කරන එක ඒ ටික කරනවා. දැන් ඔබ ධර්මයේ දැක්කයි කියලා හිතන්නකෝ. ওই ටික නොකර නිදහස් වීමක් තියෙයිද? ඈ ධර්මයේ නොදැක්ක කියන්නකෝ. ওই ටික නොකර නිදහස් වීමක් තියෙයිද? නැහැ එහෙනම් ධර්මයේ දැකීමවත් නොදැකීමවත් නෙවෙයි නේ ප්‍රශ්නේ. ධර්මයේ වුවයි කියලා ඔක මේක නිදහස් වෙන්නේ නැහැ. මේක අහලා ඔබට ඇත්ත තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන් මේ පසුබිම ඔබ හදා ගන්න. කලින් අහලා දැනගන්න. මා ඉස්සරහට වලක් තියෙනවා ඔබ ඕක යද්දි වැටෙයි පරිස්සමෙන් ඵලයක්. යනකොට වැටෙන්නේ නැතුව යන්න පුළුවන්කම තියෙන. ඒක තමයි ධර්මයේ තියෙන මේක ගමනාන්තයට යනකන් තියෙන රැකවරණය. අවබෝධ කරගන්න මේක දෙයක් නැහැ. අවබෝධය කියන එක අහඹුවක්. ජීවිත අත්දැකීමෙන් තමයි ඒක එන්නේ. ඒක මට කියන්න බෑ කොහොමද ඔබට හම් වෙන්නේ කියලා. දැන් මම කිව්වේ ඒකෙන් ඔබ වඩාත්ම කැමති දේ සබාදාම ඔබෙන් ඉවත් කරනවා. ඒක තමයි ඔබට සබාදාම දක්වන ආදරය. ඒක තමයි වෙලෙයි. දැන් අපිට එහෙම අත්දැකීම් තියෙනවා. අපි වැඩිපුරම කැමති දේක් තියෙනවද ඒක අපින් අයින් කරනවා. අයින් කළා තමයි ඇත්ත පෙන්වන්නේ. එතකොට අපි ඒක කමටහනක් කරගන්න ඕනේ. ඒකයි මම කියන්නේ ඕනාවට වැඩිය ඕනෑම දෙයකට බැඳීම දුකට හේතුවක් වෙනවා. ඒක ඉතින් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඉතින් ඔබ ඇත්තටම මේ ළමයට ආදරේ නම් ඔබ අතාරින්න ඕනේ. අතහැරලා යුතුයකම කරන්න. බැඳෙන්න එපා. මොකද මේ ළමයා කියන එක නිකන් අතුරු ප්‍රතිඵලයක්. ඒකේ බැඳෙන්න දෙයක් නැහැ නේ. ඔව් දැන් ජීවත් වීමක් නැහැ. ඒකට සතුටින් ජීවත් වෙන්න බෑ නේ කියන්නේ. දැන් ඉන්නකම් ඉන්නවා. දැන් ඉන්නකම් ඉන්නවා කියන්නේ අර යුතුයකම් ටික කරනවා ඉතින්. හේතුඵලනේ. ඊට පස්සේ සමහර වෙලාවට ඔයාටම තේරි දැන් එයාට ආදරේනේ හඳුරුනේ තියෙන්නේ. එතකොට එන ප්‍රශ්නත් ඒක දැන් ඔය සමාජයේ ගලවනම නේ. දැන් ළමයා ඔබට කී කරුවේ ඔබට අවනතයි. අවුරුදු 16 18 පෙන්නාම ඊට සමාජයට වැඩිලා දෙහෙමත් හිතලා බලන්නකො මනසින් හිතලා බලන්නකො. හිතලා බලන දැන් මු ලොකු වෙනවා. ලොකු වුණාට පස්සේ සමාජයට වැඩෙනවා. ඊට පස්සේ ඔන්න ඒ මද්ද්‍රව්‍ය වලට බැවිලා එහෙම යනවා. ඊට පස්සේ ඇති වෙන දුක. ඔයගල බැඳ දුක නිසා තව තවත් දුකටපත් වෙනවා. ඒක අපිට ඒක පාලනය කරන්න බෑ. මෙහා යන විදියක් තියෙනවා හේතුඵල.
මෙයාව නියන් දක්වන්න බෑ. මෙයාත් ගිහිල්ලා මේ අසුචි කොරට වැටිලා ඒකේ අසුචි ගාගෙන ඒවා කාලා ඊට පස්සේ යාම විසින් තේරුම් අරගෙන යා යන ගමනක් තියෙනවා. මේ උට හේතුඵල දහම දැන් අර ගහ වගේ තමයි. පැලේ වගේ තමයි, කොස් ඇටේ වගේ තමයි. ඉතින් ඔබට තියෙන්නේ පොහොර වතුර ටික දාලා ඒ ගහ සුරක්ෂිතව වැඩෙන තැනකට ආවම ඔබ අතහැරලා දානවා. අතහැරලා දානවා කියන්නේ ඉතින් දැන් මම අර පැලේට පොහොර වතුර දානවා වෙලාවකට. ඉතින් ඕක මම නිදාගත්ති කරේ තියන් ඉන්නේ. දැන් මේ මූ ඉන්නවා. මූට බඩ වුණාම කන්න ටිකක් දෙනවා. ඉතින් මූ මං ඇතුලේ තියන් ඉන්නේ. ඌගේ පාඩු ඉන්නවා. මගේ පාඩු ඉන්නවා. ලෙඩක් ඇදුනාම බේටියක් ගෙන් දෙනවා. අන්න එහෙම ඉන්නවා. ඒක ප්‍රශ්න නැහැ. නැත්නම් ඔබට මේ කියන්නේ ජීවිත අපි සම්පතෙන් ජීවිතේ විඳින්න තියෙන අවස්ථාව කණ්ඩ බොණ්ඩවත් එතකොට විවේකයක් නැතුව යනවා නේද? දෙහෙට ගැන හිතනකොට දෝබේ රැකියාව හරි මුදල් උපීම හරි සම්මත ලෝකේ ඒ ක්‍රියාකාරකම් වල මොකක් හරි විඩාවක් දැනෙනවා. ඒකෙන් මම රැකියාවද මම සතුටින් කරනවා. ඉතින් වෙන ප්‍රශ්නයක් නැහැ. ඒකට මම ආසයි. අයියතර යටින් මේක වැඩ කරනවා. මේක මොනවා කරත් වැඩක් මේක. ඒ කියන්නේ ඔබේ ලෝකය මෙතන තියෙන්නේ. ඔව්. ඔබේ ලෝකය මෙතන. ඔය සම්මත ලෝකයේ දෙමව්පියන්ගේ ලෝකය දරුවා තමයි. දරුවන්ගේ ලෝකයේ දෙමව්පියන්. ඒක සම්මත කතාව. ඒක හරි දැන්. නමුත් අපි කියන්නේ සම්මතයට එහා ගිහපු ගන්න. ඒකට ඒක එහෙම වෙන්න බෑ. ලෝකය උතන නම් තියෙන්නේ. ඒ ලෝකයේ අවසන් වුණාම තමයි ඔබට යථාර්ථය පේන්නේ. නෑ ආවේ නැති දැන් මේ දැන් ඔයා දැන් නම්මයි එතකොට දැන් මේ ළමයා මම ඉන්නේ හිතන්නේ ලෙඩ වේද මොනවා වේද කියලා දැන් මම මැරෙනවා එතකොට දැන් මෙයා මොනවා වේද කියලා වගේ කියන්න පුළුවන් ඒක අපිට වෙයි කියන්නත් ළමයාත් මැරෙයි නෑ නොපිස්සු එහෙම හිතලා ගන්න බෑ මේක ඒක නිකන් අර කතාවට මම හැදුනොත් එයාට දුක වැඩි. ඒ වාහිතන එකක්. ඒ වාහිතන එකක්. දැන් මෙයා නැතුණයි කියලා දැන් මෙයා බලා නොගෙන ඉදී. දැන් මෙයා වෙන නොන කෙනෙක් නොගෙන ඒ වී කියලා හිතනවාද? ඈ? ඒක ඒතකොට දැන් අර දැන් මම ගියයි කියලා අර මේ හිතවල තියෙන පැල මැරිලා ඇයි? ඈ ඒ හේතුපත් පිස්සු දෙහෙම වෙන්නේ නැහැ. එහෙම හිතන්න බෑ. එහෙම හිතුවොත් අපි රව අහුවෙනවා. ඒ කියන්නේ ඔබ මැරෙනකොට දරුවත් එක්කම තමයි මැරෙන්නේ. දරුවා ඉද්දියව මැරෙනවා නෙවෙයි. එහෙම මැරුණොත් දරුවා ඉද්දියව මැරුණොත් ඒක ඇවිල්ලා ලෞකිකයි. එතකොට එයාට ආයේ එන්න හේතුවක් තියෙනවා. අපි මේ කියන්නේ මේ තමනුත් එක්කම සියල්ල අවසන් කරන විදිය. අදට අද ඉන්න, හෙටට හෙට ඉන්න. අදට අද ඉවර කරන්න. ඉතින් මේක සිහිය පැවැත්වීමෙන් තමයි මේ ඔබට දුකක් දැන් දරුවා ගැන හිතනකොට අර කිව්වනේ යටිහිතේ මේක මේ මතක් වෙනවා කියලා ඒ මතක් වෙන වාරයක් පාසා ප්‍රඥාවෙන් මේක දකින්න වෙනවා. මොකද ඔබේ හිත පුරුදු කරවලා තියෙන්නේ මේක ওই විදිහට දකින්න විදියක්. ඔය දැන් දුක ඇති වෙන විදිහට දකින්න විදියක් තමයි පුරුදු කරලා තියෙන්නේ. දැන් මම කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඔබට මේ මතක් වෙන හැම පාරකම අර මං කිව්ව එක විදර්ශනා කරන්න. එතකොට හිතට අර බුරුව පෙන්නන හිතට ප්‍රතිවිරුද්ධ බලයක් දෙනවා අපි. ඒක තමයි මාර්ගයේ විදිහට පනවන්න වෙන්නේ මට. ඔබට ඉස්සෙල්ලා කිව්වනේ මම එතනට තාම ඇවිල්ලා නැහැ කියලා. එතනට එන්න නම් එන්න හෝ නැත ඔබට මාර්ගයක් ඇහුවොත් එහෙම මාර්ගයක් විදිහට පනවන්න වෙන්නේ අරක. අරක කරන්නේ. මේ හිත පෙන්නන බොරුවට ප්‍රතිවිරුද්ධව මේ යථාර්ථය වෙනන්නේ. ඔබ පෙන්නන එක නෙවෙයි නේද? මෙන්න මේකනේ. මට එහෙම දරුවා හම්බ වෙලා නැහැ නේ. අතීතයට ගිහිල්ලා බලනවා හම්බ වෙච්ච තැන. එතනදිත් ඇහැ දැක්කේ ඇහැ අඳුරගත්තේ නැහැ මේ ඉන්නේ ආවලා කියලා. මේ ඉන්නේ මගේ පුතා කියලා. එහෙනම් ඊටත් වැඩි පොඩ්ඩක් පස්සට යනවා. ඒ ගියත් එහෙම හම්බ වෙලා නැහැ. හම්බ වෙච්ච තැනටම යනවා. මෙයා සීසර කරලා ගත්තේ. ඉතින් ඒත් ඉතින් අඬනකොටනේ දකින්නේ නැත්තේ නේද? අඬනකොටනේ ළමයා අඬ හදාගන්න නැත්තේ නේ. මගේ කියලා නේ. ඇහෙන් දැකලාද? නැහැ. මෙයා නර්ස් කෙනෙක් දුන්නා දන්නේ නැහැ. ඔව්. ඔය දැන් මම ඒක ඔබ අත්දැකීම ඇවි. නර්ස් පෙන්නනෝනේ මෙයා මොනවා ඒක එහෙම පෙන්නවද? එහෙමද? එතකොට තමයි මම දැක්කේ. ඒතකොට තමයි ඉතින් නර්ස් කියනකොට තමයි හදාගත්තේ. ඒත් ඉතින් දැන් එළියෙන් හම්බෙලා නැහැ. එතනටම යන්නකො. එතන ඉඳලම එන්න. මේක මාර්ගය. දරුවා දැන් හම්බෙන්නේ මටනේ. ඈ? ඒ දරුවා හම්බෙනවනේ. ඔව්. ඉතින් හම්බෙන්නේ මටනේ.
අය ඔයාගේ කියලා හිතන්නේ ඉන්නේ ප්‍රශ්න තියෙන්නේ. ඔය හම්බෙන්නේ මටනේ කියලා එක කියන්නේ දැන් කොහමද? කය වගේ ඒක හදාගත්තේ කියන්නේ. දැන් මේ දා කෝච්චි අර කොසැටේම තමයි කොසැටේම ආවනේ. ඔය දැන් මේ බොඩි එකේ මම කියලා දැන් ඉස්සෙල්ලා මං ඇහුවේ ඔබ කියලා ඔබ ගැන හිතන්න කියලා. ඒතර ඔබ මොකක් ගැනද හිතන්නේ? අය අන්වේෂණේ කියන්නේ මේ විශ්වණේනේ. එතන ළමයා හම්බ වෙනකොටත් ඒ ශනීයම තමයි අපි හිතේ. කියන්නේ මේ වෙලාවේ. මේ කියලා උස්සලා කකුල් දෙකෙන් උස්සලා වෙන්න නේද? ඔය ඉන්නේ ළමයා. ඒ වෙලාවේ තමයි හදාගන්නේ. ඒ ළමයා. දැන් ඉන්නේ තේරෙන්න පුළුවන් නෙමෙයි. ඒක තමයි කියන්නේ. මේ ඉන්නේ මැරිච් එකේ. අද මේ මලමිනියක් තියෙනවා. හරියට දෙයක්වත් එහෙම බය හිතුණා ළමයි මේ මාරේ ඉන්නේ. මාර්ය තමයි මම යනවා ඔය මම මේ එහෙම ඉන්නවද මං කියන්නේ තෝරන්න තමයි කියලා. ඔය මාරේ වෙන්නේ මැරිච් එක නේද? දැන් ඔය ඉන්නේ දැන් ඉන්න කෙනා නෙවෙයි දැන් ඉන්න කෙනා පේන්නේ නැහැ. දැන් ඉන්න කෙනා දැක්කොත් එහෙම මේ කලන්ත දාලා වැටෙනවා. ඔය ඉන්නේ තමන්ගේ අර එදා හම්බ වෙච්ච ළමයා ඔය ඉන්නේ. එයා මැරිලානේ. ඒ කියන්නේ මෙයාව බෝ දන්නේ ඔබ මෙයාව දන්නේ. දැන් මෙයාටත් ඕකමනේ කරේ. අනිත් පැත්තට දැන් මෙයාගේ මේ ළමයා උපමා කරගන්න ඔබට අර පෙන්නන වෙලාවේ මේ ඉන්නේ මේ වාගේ ළමයා කියලා පෙන්නන වෙලාවේ මේ ළමයා ඒ ළමයා උපමා කරගන්න ඔබ කියලා හිතන්නේ මේ පැත්තේ ඉන්නේ. ඔබටත් උනේ ඒකම නෙවෙයිද? ඌටත් කරේ මොකද්ද මේ ඔබටත් කරේ එතකොට මේ පුතේ මේ ඉන්නේ අම්මා කියලා. ඔව් දෙන එක අන්න දෙන්නට රැවටෙන තැන. කෙනාගෙන රැවටි ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි සසර කියන්නේ. අගක් මුලක් නැති සසර. එළියෙන් මැරිලා. බාහිරින් දකින්න එක. ඒ කියන්නේ එළියෙන් බලන එක. ඒක තමයි සම්මත කතාව. ඒක ඇවිල්ලා සම්මත ලෝකෙ මිනිස්සුන්ට ඇත්ත ඒක. ඉස්සර මම හාමුදුරනේ පොඩි කාලේ නම් සිල් ගන්නවා. ඒ කියන්නේ ඒත් නිවීම තමයි හේව්වේ නිවන. ගන්නලා තියෙනවනේ නිවන හේව්වොත් ආයෙ උපදින්නේ නැහැ. එහෙම ඉතින් හේව්වා ගියා. ඉතින් භාවනා කරලා තමයි නිවන් හම්බෙන්නේ. ඉතින් භාවනා කරන්න කොහොමද භාවනා කරන්නේ බෑ. මේ මොන විදියටවත් ඉන්නත් බෑ. ඉතින් ඕක මේ ධ්‍යාන වඩන්න ඕනේ කියනවා. අරවා කියන මේවා කියන ඊට පස්සේ පින් කරොත් මේ ඊළඟාත්මේ හොඳ තැනකට යන්න පුළුවන් කියලා එහෙම ඕන ඊට පස්සේ පින් කරලා එහෙම තමයි හිටියේ. ඊට පස්සේ ඔන්න මෙයා හරිද ඒක තමයි මාර්ගය. ඒවා මේ ප්‍රතික්ෂේප කරන්නේ අපි. ඒක තමයි මාර්ගය. දැන් ඔබ සිල් ගත්තාම නිවන හම්බුන්නේ අතෑරියා. ඊට පස්සේ පින් කරාම නිවන හම්බුන්නේ අතෑරියා. භාවනා නිවන හම්බුන්නේ අතෑරියා. ඒ අතෑර ඇවිල්ලා ඊට පස්සේ තමයි තේරෙන්නේ. දැන් අපි සිල් රකින්න ගන්න කෙනාට ඔබ සිල් අරන් වඩන්නේ නැහැ මෙන්න මේකයි කිව්වට තේරෙන්නේ නැහැ. එදාට ඔබ මේක කිව්වා නම් තේරෙන්නේ නැහැ. අද්දකින් ඕනේ. ඔව්. ඒක තමයි මාර්ගයේ විදියට පනවන්නේ. ඒකට ඔබ ඒ කොහොම ගන්න ඔබේ මාර්ගය විදියට මේකත් ඔබේට කමටහන. දැන් සමහර අය එනවා මං ගාවට ළමයි නැතිව දුකටපත් වෙලා. දැන් ඔබ ළමයි ඉඳලා දුකටපත් වෙලා. දැන් ওই දෙකේ වෙනස මොකක්ද? දැන් මං දාලා ඇති එකක් සාකච්ඡාව. ඉතින් බොරුවක්. ඉතින් ඔබ අර පැත්තට යන්නේ එහෙනම්. ඒ පැත්තේ ඉඳලා හිතන්නකෝ. දැන් මේ ළමයා ඒ අම්මට දෙන්න. ඔබ නිදහස් වෙන්න. ඒ නෑනේ. අද අපි කියන්නේ දෙපැත්ත මාරු ගන්න කියලා ඔය පැත්ත මේ පැත්තට දාන්න මේ පැත්ත ඔය පැත්තට දාන්න. ඉතින් ඒක තමයි මේ කිව්වේ. ඔව්. දෙපැත්ත මාරු කරලා ඒක තේරෙන්නේ. ඔය ඒක තමයි දැන් කිව්වේ. දැන් ආවුරු කියනවා තේරෙන්නේ නැහැ. ඉතින් ඔබ හිතන්නේ ඔබ මෙතන ඔබට දැන් ආයේ දේශනාව අහිමි ආශිර්වාදයක් වීමට කියන එක දාලා තියෙන්නේ. මේ ඒක අහනකොට ඔබට ළමයෙක් ඉන්නවා අර සාකච්ඡාවේ ඉන්නම්මට ළමයෙක් නැහැ කියන එක ඉතින් ඔබ දකින්නේ අහන්නේ මේක. ඒක අහනකොට ඔබ ඒ පැත්තට දාලා මේ පැත්ත මේ පැත්තට දාන්න. ඒ කියන්නේ මේ පැත්තේ ඉන්නේ ළමයා නැති අම්මා, මේ පැත්තේ ඉන්නේ ඔබ. ඒ කියන්නේ ළමයා ඉන්නවා. ඔබට තමයි බන්ටි කියලා දෙන්නේ. දෙපැත්ත මාරු කරන්න කියන්නේ ඒකයි. ඇත්තට දෙපැත්ත මාරු කරන්න දෙයක් නැහැ වෙන්නේ ඒක තමයි. ඉතින් බාණ්ඩු කරලා මම මෙයාගේ ලෞකේ වාඩි වෙනවා. ඉතින් යාට නිවන ඕනෙත් නැහැ, සසරක් නැහැ, මොකක්වත් නැහැ. දැන් වාලා තමයි ඔය විස බීජ ටික දාලා දැන් ගෙනියන්නේ. දැන් ඒක ඉතින් සම්මත ලෝක වෙන එකනේ. ඒක බලනවා. මෙයාව නිවන් දක්කන්න කියලා එහෙම කරන්න බෑ.
දැන් අපි මෙහෙමයි මමත් එක්කුත් හදා දැන් මමත් එක්ක මේ මගේ ඉන්න හිතවත් ඔක්කොම නිකන්ද එහෙම එකකුත් එනවා. එහෙම ලෙවල් එකකුත් තියෙනවා ඔය මාර්ගේ යද්දි. ඒක ඇවිල්ලා ලොකුම මෝඩකම. ඒක කරන්න බැරිද ඇඩ? ඒක කරන්න බෑ. මගේ විමුක්තිය මම හොයාගත්තොත් එහෙම අර ඔක්කොම නිකන් දකින්න. මොකද ඒ ඔක්කොම ඉන්නේ මගේ ලෝකෙනේ. එළිය නෙවෙයිනේ. එළිය නිකන් දක්වන්න බෑ. ඒකේ නිසා තමයි අපි මේක කතාව ප්‍රසිද්ධියේ එහෙම කියන්නේ නැත්තේ. හේතුඵල තියෙන අය සකස් වෙලා ආවට පස්සේ ඒ අයට අදාළ විදිහට මේක කියනවා. ලෙඩේ හැටියට බෙහෙත. මේක කියන්න බෑ. මේ ඉන්න අයට උනත් එහෙම අපි කියන්නේ අපි යාලට මේ ක්‍රියාකාරකම් ටිකක් පෙන්නන්න. ඉතල මාර්ගයේ පිස්සු මොලේ හොඳ නැද්ද කදිවි ඉතින් ඊට පස්සේ එයාත් කොහොමද වැටුණා. ඉතින් ඒ වගේ තාම මේක දකින්න දෙයක් නැහැ. අතහැරීමදී වචනේ ඇසිලා ඇහුනට පස්සේ අතහැරීම පුහුණු කරන්න ඕනේ. බලාපොරොත්තු නැතුව අපේක්ෂා නැතුව සේවය කිරීම සබාදාම. ඒතර ඔබේ දරුවාට සේම අන් දරුවාටද ඔබට එක විදිහටම ආදරය කරනවා බෙදන්න පුළුවන් වෙනවා. ඉතින් බාණ්ඩෝ ඒතකොට අපිට මෙයා නැතුනොත් කොච්චර ළමයි ඉන්නවා. ඇයි එතනට හිත ගන්න බැරි. බාණ්ඩෝ කොච්චර පහද්ද අපේ හිත තුච්චද කියලා. තමන්ගේ ළමයට විතරක් හොඳම කැම ටික දීලා වෙන පාරින ළමයෙක්ට අපි දෙනවා මේ අපි කියන්නේ කැමති නැති දේ නෙවෙයි එහෙම නෙවෙයි. ඒ ළමයා එක වෙලා මෙයා දෙක වෙන්නේ. එතන යන්නේ තන එක මහා කරුණා. ඒක මාතෘත්වයේ උපරිම තැන. අන්නෙතන්ට අපි හිත ගන්න ඕනේ. මේ හිත අපි වෙනසක් කරලා වෙනව නම් ඒ තුච්ච හිතට අපි නිඳා කරන්න ඕනේ. ඔබ ඇයි මගේ ළමයට විතරක් මෙහෙම සලකලා අනිත් ළමයට එහෙම කරන්නේ? ඒ ළමෙක් නෙවෙයිද කියලා ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒ හිතෙන් අහන්න. ඔය හිත ඔබේ නෙවෙයි. එතකොට ඒක තමයි සිහියෙන් ඉන්නේ. ඔව්. ඒක තමයි කියන්නේ. ඒ හිත පෙන්නල්ද ඒ හිත ඒ විදිහට දෙකක් පෙන්වන්නේ මේ මායя. මායя කියන්නේ එළිය ඉන්න කෙනෙක් නෙවෙයි තමන්ගේ හිත. එතකොට මේ දැන් මෙතන වෙලා තියෙන්නේ පුසජන කෙනා හිතන්නේ මේ හිතෙන්නේ මට කියලානේ. ඒ හිත මගේ වුණා. හිත මම නෙවෙයි. හිත මගේ නෙවෙයි. හිත මායя. ඔව් ඒක මායයටයි දෙයක්. ඔව් ඒක හේතුඵල. හේතු ලියනවා යනවා ඒක හේතුඵල දාම්පයි දෙයක්. ඒකත් ඇඟට ගන්න එපා. නෑ ඔව්. දැන් කනට සද්ද ඇහෙනවා. මේ වෑන් එකේ හරිය මේ සද්ද ඇහෙනවා. ඉතින් අපිට අර සද්ද බාධාවත්ද? ඔය අදාළ නෑ නේ. දැන් මේකනේ අදාළ වෙන්නේ. අන්න ඒ වගේ තැනටම අර හිතට එන සිතුවිල්ලත් ඒ විදිහටම දකින්න. ඒවා හිතෙනවා. නතර කරන්න බෑ. නතර කරන්න යන්න කිව්වොත් ඒක ඇත්ත වෙනවා. මට පේනවා, මට දැනෙනවා, මට හිතෙනවා කියනවා. මම කියන්නේ හිත මගේ වෙලා. දැන් පේන එක ඇවිල්ලා හේතුඵලයක්. ඒ කියන්නේ මේ ඇහැ කියන පුරාණ කර්මයක් මේකට කියන්නේ. මේ ඇහැ කියන සකස් වීම නිසා පෙනීමක් තියෙනවා. ඉතින් තව ගැඹුරට ගියොත් එහෙම මේ තිබිච්ච ඇහැකින් බලනව නෙවෙයි. එච්චර යන්න අවශ්‍ය නැහැ. මේ තිබිච්ච ඇහැකින් බලනව නෙවෙයි. මේ වෙලාවේ හේතු අනුව ඇහැ සකස් වෙලා මේ රූපي බලලා ඉවර වෙනකොට ඒ ඇහත් එක්ක තමයි ඉවර වෙන්නේ. නැතුව ඇහැ තියෙද්දි රූපය බලන්නේ නැතුව ඉන්නව නෙවෙයි. ඒ රූපේ බලපු ඇහත් රූපයත් දෙකම ඉවර වෙනවා. ආයේ මෙහෙ බලනකොට ආයේ සකස් වෙනවා. අලුත් එකක්. අලුත් එකක් කියන්න බෑ. ඒක කතාවට කියන්නේ. පිටිපස්සේ මේ දුක තියෙන ආරම්භය කියන ඉස්සරහානේ සිටිනවා. ඔව් හරි ඒක තමයි. එතන සකස් වෙනවා. තිබිච්ච එකක් දැන් ඔබට මම කියන්න යනවා දැන් එකක්. හරි මම කියන්නේ. හරි දැන් ඒකට හොඳ උපමාවක් කියන්නම්. මේ දැන් ඔබට එවලෙවල මැවෙනවා කියන එක කියන්නේ යන්නේ. ඒකනේ ප්‍රශ්නේ. දැන් මෙතන තියෙනවා මොනවා හරි දෙයක්. ඔබ ඔයාලා දැන්ටමත් දන්න දෙයක් තියෙනවා. මේ උපමාව අහලත් ඇතිව කට්ටිය අපේ දේශනාවල සාකච්ඡාවල. දැන් මේක දැන් දන්නවද මොකද්ද කියලා? දන්නේ නැහැ. මොකද්ද කියලා දන්නේ නැහැ. එතකොට දැන් මොකද්ද ඒ ඔබ දන්න දෙයක් නමුත් ඒක දැන් නැහැ. එළියේ තියනවාද? එළිය කොහෙවත් තියනවාද? ඈ? එහෙම කියන්නත් බෑ. ඇතුලේ තියනවාද? ඇතුලේ තියනවාද? ඇතුලේ තියනවාද? නෑනේ. ඇතුලේ නෑ නම් කොහෙවත් නෑනේ ඒක. හරි. දැන් හොඳට අල්ල ගන්න මේක. දැන් මම පෙන්නන්න යනකොට මේක දැන් පෙන්නන්න යනවා. දැන් පෙන්නනකොට ඇහැ දන්නවද මේක? නෑ. ඇහැ දන්නෙත් නෑ. එහෙනම් මනසනේ අඳුරගන්නේ මේක.
දැන් මනසේ තියනවද මේක දැනට? ඈ? තියනව නේද පේන්නේ බෑ. හරි දැන් මනසේ තියනවා කියන්නේ අතීතයේ එකනේ. දැන් අතීතේ නිරුද්ධයිනේ. නිරුද්ධ නිසා දැන් මනසක් තියනවද? දැන් මනසක් නැහැනේ. එහෙනම් මා ඇතුලේ මොනවත් නැහැ කියන්නේ. මොකක්වත් නැහැ. අතීතේ නිරුද්ධයි. අතීතේ නිරුද්ධන්න ඒ දැකපු ඉවත් එක්කම තමයි ඉවර වෙන්නේ. ඒවා තියෙද්දි මනස ඉතුරු වෙනවා නෙවෙයි. ඒ අතීතයත් එක්කම ඒ සියලු දැනුමත් ඉවර වෙනවා. එහෙනම් මේක දකින්නකොට දැන් දකින්න කලින් දන්නේ නැහැනේ. කියන්නේ මෙතනත් නැහැ. ඔතනත් නැහැ. එහෙනම් මේ කොහෙවත් ඒක සකස් වෙලා නැහැ. මොකද දකින්න මොහොත ගන්න අල්ල ගන්න. ඒ කියන්නේ අපි ඉන්නේ වර්තමාන ශ්‍රේණියේ ඉන්නේ. වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ ඉන්නකොට ඔබ දැන් මේක මම පෙන්නනකොට පෙන්නන මොහොත අල්ල ගන්න. පෙන්නන මොහොතේ මේක එළියේ තියනවද ඇතුලේ තියනවද කියන එක විදර්ශනා කරන්න. අනෝම පෙන්නන්න යන්න. මොකද? ඔන්න මැවුණා. මොකද්ද මේ? නම මොකක්ද? ඔව් නම කියන්නේ මේක. හරි ඒක දැන් කලින් තිබුණාද? කලින් තිබුණේ නැහනේ. ඒක බලන්න කලින් තිබුණේ නැහැ. එහෙනම් දැන් නේද මේක හදාගත්තේ? යංකින්ච සමුදය ධම්මා සම්බන්තා නිරෝධා. යමක් හට ගැනීම ස්වභාවය කොට ඇද්ද ඒක එතන නිරෝධ වෙනවා. එහෙනම් හේතුඵල නිසා මේ දැන් ඇහැ කියන හේතුව නිසා මේ බාහිර රූපයත් එක්ක ස්පර්ශ වීම නිසා යමක් සකස් වෙනවා. ඒක හේතුඵල. පෙනීම කියන එක. මේකට ලයිට් කියන නම දෙන එක සම්මතයි. ඉතින් එහෙම තමයි අර හදාගත්තේ. ඒ කියන්නේ දැන් කලින් හොඳටම පැහැදිලිනේ දැන් ඔබ දකින්න කලින් මේක තිබුණේ නැහැ නේ මෙතන. එළිය කොහෙවත් තිබුණෙත් නැහැ. දැන් ලෝකයේ කියන එක එළිය නෙවෙයි නතරනේ තියෙන්නේ. එහෙනම් ඔබේ ලෝකෙ මේක තිබුණේ නැහැ දකින්න කලින්. දැන් මේ මම මේක මොකද්ද කියලා අහනකොට ලයිටරේ කියලා කිව්වනේ. ඒක කිව්වේ කොහෙන්ද? කොහෙන් අරන්ද? අතීතෙන් අරන්. මනසින් අරන්. අතීතේ නැත්තම් ඉතින් මේක පේන්නේ නැහැ. මේක නිකන් සිද්ධියක් විතරයි. දැන් මට පත්තු කරන්න ඕන වුණාම අනුගුර පත්තු කරන්න ඕන වුණාම මම මේක අරගෙන මේක පත්තු කරනවා මිසක මේකට බැඳීමක් හදාගෙන මේක මගේ කියලා හිතන්නේ නැහැ. තේරෙනවද? මේක පත්තු කර ඒක හේතුඵල. ඒක ඇවිල්ලා සිද්ධියක් ක්‍රියාවක්. ඒක තමයි මායාව කියන්නේ. මායාව කියන්නේ ඒක කරන කෙනෙක් නැහැ මේ. දැන් මම මේක අරගෙන මේක පත්තු කරන්න උගන්වන්න ඕනේද? ඒක සිද්ධියක් වෙනවා. දැන් මේ ළමයාට අර මේ ෆෝන් එක දුන්නාම ඒක ඔබ ඉන්න උගන්වන්න ඕනද නෑනේ. ඒක හේතුඵල සිද්ධිය අනුවර්තනය වීම. ඔව් දැන් යාලත් ඉගෙන ගන්න මේ අතීතෙන් අරගෙන අතීතය කියන්නේ ඒකත් ඉතින් එයාලා දැකලා ඒකයිල අනුවර්තනය වීමක්. දැන් වැලක් තියෙනවා. දැන් බෝන්ජි වැලක් හරි මෑ වැලක් හරි මල් වැලක් හරි ඊටෙව්වට පස්සේ එයා බලන්නේ කොහරි එතෙන්දනේ. ඉතින් එයාට ඇහැ තියනවාද? කන් නෑනේ. එයා ඒක හේතුඵල දානවා. ස්වභාවයෙන් මේක ඒක වගේම ස්වභාවික සිද්ධියක් තමයි මේක. යාමුදුර අවදාව දැකපු දෙයක් ඒ දැකමු නැති දෙයක් පෙන්වනවා නම් මේක දකින්න කලින් තිබිච්ච හිත තියෙන්නේ. ඒ හිත තමයි තියෙන්නේ. ඇත්තටම ඒ හිතම තමයි දැනුත් තියෙන්නේ. මේක දකිද්දී ඒ හිත නැති වෙලා අලුත් හිතක් හැදුණා නෙවෙයි. ඒ හිතම තමයි තියෙන්නේ. මේක එතකොට දැන් මේක හදාගත්තේ එතකොට දැන් නේද? දැන්නේ හදාගත්තේ කලින් තිබෙච්ච යන්නේ නෙවෙයි. එහෙනම් දැන් තමයි ඔබ සකස් වෙන්නේ. ලයිටරි කියන්නේ ඇත්තටම තව ටිකක් ගැඹුරින් කතා කරලා ඔබේ හිත ඔබ මේ ලයිටරි වෙන්නේ ඔබ ඔතන ඉඳගෙන මේක දිහා බලනවා නෙවෙයි. ඔබ ඔතන ඉඳන් ලයිටරි එළියේ තියනවා නෙවෙයි. දැන් ගන්න දැන් දෙපැත්ත මාරු කරන්න. මේ පැත්ත ඔය පැත්තට දාන්න ඔය පැත්ත මේ පැත්තට දාන්න. හරිද? ඒක තමයි අර කලින් දැන් මං කියවනේ මේ ලයිටරි කියන්නේ ඔබ කියලා. ඔබ ඔතන ඉඳන් ලයිටරි එළියේ තියනවා එළියේ තියෙන ලයිටරි අධ්‍යා ඔබ ඔතන ඉඳන් බලන් ඉන්නවා නෙවෙයිනේ. ඒක ඔප්පු කරගන්න තමයි කියන්නේ ඔය පැත්ත මේ පැත්තට දාන්න. දැන් ඔබේ කය කියලා එකක් හිතන් ඉන්නවනේ. ඒ කය විදිහට ගන්න මේ රූපේ. මේ රූපේ කය. හිත විදිහට ගන්න ලයිටරි කියන එක. දැන් ඔබ ඉන්නේ කොතනද?
නෑ දැන් ඔබේ කයයි හිතයි ඔතනනේ තියෙන්නේ. හරිද? දැන් මේ ලයිටරේ කියන එකයි ලයිටරේ මෙතනනේ තියෙන්නේ. දැන් ඔබේ කය මේක කියලා හිතන්න. හරිද? ඔබේ කය මේක මේ රූපේ. ඔබේ හිත ලයිටරේ කියලා හිතන්න. ලයිටරේ කියන වචනේ තියෙන්නේ. ඒ වචනේ තමයි හිත. කය තමයි මේක. දැන් ඔබ ඉන්නේ කොතනද එතකොට? ඔව් ඒතර උතන නැහැ නේ කවුරු? උතන නැහැ. ඒ කියන්නේ මේක බලනකොට බලන දේ මම වෙනවා. බලන කෙනා මෙතනදී රූපේ බලනවා නෙවෙයි. බලනකොට මම එතන. මෙතන බලද්දි මෙතන. මෙතන ඉඳන් එළිය බලනවා නෙවෙයි. ඒක තමයි රැවටීම. අර බල්ලාගේ උපමාවෙන් අපි කියලා තියෙන්නේ. බල්ලා වතුර වලට එබිලා පුරනවා. මජ්ජසු. ඔව්. එතකොට දැන් ඇත්තටම එතකොට බල්ලෙක් වතුර වලේ බල්ලෙක් ඉඳලා තියෙනවද? නෑනේ බලන්න කොච්චර. ඒක තමයි මේ කියන්නේ. මම මගේ ඒව නැල්ලට මේ රැවටිලා තියෙන්නේ. ඉතින් ඒක ඉස්සෙල්ලාම අපි කිව්වේ නැත්තේ ඒක ගැඹුරු නිසා. වතුර වලේ බල්ලෙක් ඉඳලා කියලා පුරනවා. ඊට පස්සේ වතුර වලින් ඈතට ගිහලා ගහක් යට ඉඳගෙන බල්ලා ඒත් ආයෙ පුරනවා. පුරන්නේ කාටද? අර වතුර වලේ ඉන්න බල්ලට. ගිහිල්ලා බලනකොට ඉන්නවද කියලා බලද්දි ඇත්තටම ඉන්නවා. ඔව්. අන්න එතකොට මා කාය කටහඬද මේ ඇහෙන්නේ? කාය කටහඬද මේ ඇහෙන්නේ? කවුද මේ කතා කරන්නේ එතකොට? කණ්ණාඩියක ඉස්සරහින් ඉඳන් ඔබ කතා කරනවා. ඔබේ කටහඬ ඕට ඇහෙනවා. හේතුඵල. ඔබම තමයි මේ කතා කරන්නේ. මම නෙමෙයි. බයිලේ සරලයි. ඒක තමයි ප්‍රඥාව. දැන් පාඨාචාරාව දැක්කේ ඒක. ඒ මම උපමාව කියලා ඉතින් රහත ඇති රාත්‍රියේක උණ බාල්දිය වතුර ගෙනියනකොට අඩිය ගැලවෙනවා. එසන ඇහුණා ඇති අඩිය ගැලවෙනවා. අඩිය ගැලවෙනකොට දැන් උණ පුරුකයි අඩියයි වතුරයි නෑ. උණ පුරුකයි බාල්දියයි සඳේලියයි. ඔය තුන තියෙන්නේ. ඒ කියන්නේ උණ බාල්දිය තියෙනවා, උණ බාල්දිය වතුර තියෙනවා, වතුර තියෙන නිසා සඳේලිය වැටලා තියෙනවා. දැන් උණ බාල්දිය, ජලය, සඳේලිය. දැන් හේතු තුනක් තියෙනවානේ. හේතු තුන නිසා දැන් විද්‍යමාන වීමක් තියෙනවා සඳේලියනේ. ඒ වගේ ඔබේ ඇහැ, රූපය, මනස, නැත විඥානය. ওই තුන නිසා ඔබට දැන් සිද්ධියක් පේනවා. ඒ සිද්ධිය තමයි මේ පේන්නේ. ඒ සිද්ධිය තමයි පේන්නේ. එක පාරටම දැන් අර යනකොට අඩිය ගැලවිලා යනවා. අඩිය ගැලවෙනවත් එක්ක මොකද වෙන්නේ? දැන් මෙයා කියන්නේ උණ බාල්දියයි, ජලයයි, සඳේලියයි. කීකේ විදර්ශනා කර කර යනවා. යනකොට එක පාරටම අඩිය ගැලවිලා වතුර ටික යනවා. වතුර ටික යද්දි හඳේලියත් නැතුව යනවා. අන්න එයා දැක්ක යංකේජි සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. හේතුඵල නිසා විද්‍යමාන වීමක් තියෙනවා. එනීමක්. ඒක තමයි මම කිව්වේ මේ විපාකයක් මේ පේන්නේ. කර්මයට පේන්නේ. විපාකයට පේන්නේ. කර්මයට තමයි මේවා පේන්නේ. අපේ කර්මයට. ඇහැ කියන කර්මයට පේනවා. කන කියන කර්ම නිසා ඇහෙනවා. ඉතින් ඒක නතර කරන්න බෑනේ. ඒ ශබ්ද හැනගාවද ශබ්දය පවතිනවා කියන්නේ මම ශබ්දය අහනවා කියන එක ගන්න ඇහුනට පස්සේ ශබ්දය ඇහෙන වෙලාවෙදි මට ඇහෙනවා කියලා එකක් අපිට කියන්නේ. ශබ්දය ඇහෙලා වුණාට පස්සේ තමයි මට මේ ශබ්දය අහන්නේ ආමුදුරු මට දේශනා කරනවා කියන එක ආමුදුරු අහනවා පස්සේ එහෙනම් මොකද ඒ මොකද අන්නේ මේ වගේ සදාවත් අපිට අතීතය හම්බෙන්නේ නැහැ, අනාගතය හම්බෙන්නේ නැහැ, වර්තමානය හම්බ වෙන්නේ නැහැ. මේ කියන්නේ වර්තමානයේනොත් නිදහස් වෙන විදිය. ඒකට තමයි මේ අර උපමාව කිව්වේ අර මේ පේන රූපේ දෙපැත්ත මාරු කරන්න කියන්නේ. ඒතර ඔබ මේ ඉඳන් ලයිට් එක දිහා හිතනවා නෙවෙයි ඔබ දිහා ඔබ ගැනම හිතනවා. හිත රවට්ටලා හිත තමයි මේ ආධ්‍යාත්මික බාහිර උස මිති කළු සුදු කැත ලස්සන ස්ත්‍රී පුරුෂ කියලා මේ දෙක බෙදලා තියෙන්නේ. දිත්වය. දැන් ආවෝ මේ දුවන්නේ මේ ළමයාගේ දෙවිද්දලා දුකින් ළමයාගේ දෙවිද්දලා ඔයාලගේ දෙවිද්දලා මරණයට බය කියන්නේ ඔබේ මරණයට බය. දැන් ඔබේ මරණය ඔබ සාදු කියලා පිළිගන්නවා නම් ළමයාගේ මරණය පිළිගන්න බැයිද? පුළුවන්. ඉස්සෙල්ලා ඔබේ මරණයට ඔබ ලෑස්ති වෙන්න. අරක ඉල්ල මේ අනේ මම මරුණට කමක් නැහැ ළමයාට මුකුත් වෙන්නේ. ඒ ඇවිල්ලා හිත ඉතින් බොරුවට මවලා රවට්ටන එකක් ඒක. රවට්ටලා හිතනවා. ඒ හිත ඔබේ වෙච්ච ඉඳන් මෙච්චර දැන් ඔබට තේරෙනවද
මේ ඔබ රවට්ටන හිතකුයි මේ කතාව අහන එක්කෙනෙකුයි ඉන්නවා කියලා. නෑ ඔබට දැනෙනවද මේක? දැන් මේ කතාව ඇත්ත කියලා පිළිගන්න ස්වභාවයක් තියෙනවා. අනිත් පැත්තෙන් නෑ එහෙම නෙවෙයි මේක ඇත්ත කියලා මේකට අල්ලන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඔබේ මායя. ඔබේ හිතේ. ඒ කියන්නේ මේක ඇත්ත කියලාද? ඔව් නෑ ඔව් මේක ඇත්ත මේක බොරු නෑ ඇත්ත ළමෙක් ඉන්නවා. මේ එහෙම කියලා දැන් අර කලින් දැන් දේශනාවට වාඩි වෙන්න කලින් හිටිය හිත තියෙන්නේ. ඒ හිත ඒ දේශනාවට එනකන් ඔබේ හිත කියලා නිතන් හිටියේ. දැන් තේරෙනවද ඒ හිත ඔබේ නෙමෙයි කියලා? ඉතින් ඒක එන්නම තමයි. ඒ ප්‍රඥාවකට තමයි මේක තේරෙන්නේ. දැන් කෙනෙක් මේක තේරුනේ දැන් කෙනෙක්ටත් නෙවෙයිනේ ප්‍රඥාවකට නේද? අන්න ඒකයි කියන්නේ මේ දුකෙන් නිදහස් වෙන ප්‍රඥාවයි අවදි කරගන්න ඕනේ. නැතුව මේ උතන ඉන්න කෙනා අවබෝධයටපත් වෙනව නෙවෙයි. දැන් එහෙම කෙනෙක් උතන ඉඳලා නැහැ නේ අවබෝධ වෙන්නේ. එහෙම හිටියත් ඒ දරුම් අර අපේ මේ හිත තමයි පෙන්වන්නේ. මම ධර්මයේ දැකලා අවබෝධ කරගන්න ඕනේ කියලා අර හිතම තමයි කියන්නේ. එතකොට ධර්මයේ දැකලා අවබෝධ කරගන්න කෙනෙක් ඉන්නවා. කාලයක් යනකොට මොකක් හරි හේතුවක් වෙයිලා දුකටපත් වෙනකොට හිතනවා යකෝ දැන් මම ධර්මයක් දැකලා මේකත් අහලා ඉන්නවා. නමුත් මගේ දුක නිමිලා නැහැ. ඒ අර කෙනෙක් ඉන්නේ. ධර්මයේ අහන අවබෝධ කරගන්න කෙනෙක් ඉන්න නිසා කෙනෙක් ඉන්නවා කියන්නේම සසර. කෙනෙක් ඉන්නවා කියන්නේම සසර. මේක ඇසේ යුත්තන්ටම ඇසේ යුතු දහමක් නේද? හේතු සරල මේක තව කෙනෙක්ට මහා ගැඹුරු දෙයක්. ඒකයි අපි කියන්නේ හේතුඵල සැකසෙච්ච විදියට අයට විතරයි මේක ඇසේ යුත්තේ. ඇසේ යුත්තේ නෙවෙයි ඇහෙන්නේ එහෙමයි. හැමෝටම ඇහෙන්නේ නැහැ. හැමෝටම කියන්නත් බෑ. ජීවත් වෙන්න ඉතින් ලේසි කියන්නේ ඔව් ජීවත් වෙන්න ඉතින් ඔව් දැනට ඒක හරි. ජීවත් වෙන්නත් ඉතින් හේතුවක් නැතුව යනවා ඒක වැඩි. අපිට වෙලා තියෙන්නේ ඒක අපිට ජීවත් වෙන්නවත් මැරෙන්නවත් හේතු නැහැ. ඒ නිසා අපි පරාර්ථය වෙනුවෙන් මොනවා හරි දෙයක් කරනවා. අපි වෙනුවෙන් අපිට කරගන්න දේවල් නැති නිසා අපි අනුන් වෙනුවෙන් මොනවා හරි කරනවා. දැන් මේ පන්සල් වුණත් මේවා වුණත් මේවා සකස් කරන්නේ මිනිස්සුන්ගේ දැන් මේවා කරන්නේ ඔය මොකටවත් නෙවෙයි මිනිස්සුන්ගේ මේ කුසලයේ වඩා ගන්න. ඒ කට්ටිය ඒව දන්නේ නැහැ. ඒ කට්ටියට ඒවා පේන්නේ නැහැ. එයාලා කැමති දේ සිද්ධ වෙනවා නේද? ආමුරන්ට වෙලා බැලලක් කරනවා ඉතින් මේ එයාලා කැමති දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක මොකද අපි ඒක ලොකු දැක්මක් ඇතුවනේ කියන්නේ. ඊට පස්සේ පරිසරයක් ඇතුව එයාලට අපි පාන් සම් රූපයෙන් බාහිරින් පේන්නේ ආමුරු කෙනෙක්. සම්මත ආමුරු කෙනෙක් කියලා. ඒක අපිව දකින්න බෑ ඒ කවුද කියලා. එහෙම තමයි මේක වෙන්නේ. මට නම් එදා සැලුන් එකේදී තිබුණා ආම්බුලරේම කිව්වා මරණම්බුල ඔච්චර ආසනන්තයිද කියන එක ආවා මේ අර මම දන්නේ නැහැ ඒතොර ආම්බුල ගැන අන්න තමයි ඒ සිතා අරුන්දම ආම්බුලවන්ගේ ළඟ දැන් ආම්බුලගේ කටහඬ නිකන් හොරු ගතිය දැනුණා නේද ඒක පස්සේ තමයි අරුන්දම ආම්බුල කියන්නේ ඒ අන්දාමතුරු උන්වහන්සේ එහෙම දැන් සම්මත ලෝකෙට එහෙම අපවත් වුණා තමයි නේද? එහෙම නෑ. ඒ ධර්මකායය තියෙනවා. ධර්මකායය තියෙනවා. ඒක නැති වෙන්නේ නෑ. කෙනෙක්ට ඉද්දී එක විදියක් උන්වහන්සේ ජීවමාන වෙද්දී එක විදියක් ගියාම එක විදියක් කියලා දැනනවා නම් ඔහු උන්වහන්සේ ඒ ධර්මයේ දැකලා නෑ. අපිට එහෙම නෑ. අපිට ඉද්දිත් එහෙමයි නැතුවත් එහෙමයි. ඒක තියෙනවා. ඒකනේ අර දෙපැත්ත මාරු කරන්න කියන එක දැන් පුද්ගලයෙක් විදියට ගන්න බෑ ඒක. දැන් කෙනෙක් කියනවා නම් ඒ පුද්ගලයෙක් නෑ පුද්ගලයෙක් නේ බුදුහාමුදුරුවෝ. ඒ බුද්ධ ස්වභාවය. අපි අර සම්මත ලෝකේ නමක් දීලා තියෙනවා. සම්මත ලෝකේ නම දැන් අපි කියන කතාව ඇහුවොත් ඒක මට අයිති දෙයක්ුත් නෙවෙයි. දැන් මගේ කයට අයිතිද මේක කතාව නෑනේ. ඒක පුද්ගලයෙක්ට හේතු කරන්න බෑ. සත්‍ය කියන එක කිසිදාක පුද්ගලයෙක්ට හේතු කරන්න බෑ. දැන් මම කියනවා මම තමයි මේ කතාව දන්නේ. මොකද එහෙම නෑ. ඒකට අයිතිය කියන්න බෑ කාටවත්. ඒක විශ්ව පණිවිඩය ඒක කාලෙන් කාලට සුදුසුකම් ඇති කෙනෙක් තෝරාගෙන ඒක කියවන. අයිතිකාරය අයිතිය කියන්නේ. අයිතිය කියන්න ගියොත් එහෙම ඒක ධර්මය නෙවෙයි. ඒක විකෘතියක් වෙනවා. ඒක කුසලයේ දිනකට ඇහෙනවා. අන්න ඒකනේ මේක කියන්න බැරි කට. කවුරු හරිලා ආඳුන මේක කියලා දෙන්න මෙහෙම කියන්න බෑ. කියන්නේ කොහොමද? එහෙම සකස් වෙන්නේ නැහැ කියන්නේ. හේතුවක් වෙන්න ඕනේ. ඒකට වගේ තැන් වල රැඳෙන්නේ නැහැ කොහොමද මාරු වෙන්නේ. ඉතින් ඒක ඇහෙන්න ඕනි පිරිස ඉන්නවා. ඉතිරියේදී ඒ පිරිස මේ ඉතිරියේ තව ඉන්න ඕනේ. මේ ගැඹුරු පරියායවල මේක කියවුන්නේ නැහැ. කියවන්න ඇහෙන්න පිරිසක්
එනවා ඉදිරියට සකස් වෙයි. කිව්වේ නැති දේවල් තියෙනවනේ. අදාළ ඇත්තටම අපි නිවන් ගැලවීමට අවශ්‍ය කරන පණිවිඩය විතරයි කිව්වේ. ඒක හරි. ඒ ටික තියෙනවා. ඔයාලට අවශ්‍ය ඒ ටික විතරයි. නැතුව මේ දැනුමෙන් අහලා දැනුම පුරවගත්ත කියලා ඇති වැඩකුත් නැහැ. ආය අහන්න බණක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක අපි ගාවට එන අයට අපි කියන්නේ අන්තිම එකට. බණ ඉතුරු වෙන්නේ නැහැ. බණ අහලා ඉන්න, භාවනා කරලා ඉන්න, සිල් රැකලා ඉන්න. ඒ වෙනුවෙන් සියල්ල කරලා ඉන්න. ඒ බීජ වැපරීම තමයි අපි කරන්නේ. පොළොව කොටන එක, පෝරු ගාන එක, වල් කොටන එක, නියරවල් හදන එක ඒව ඔක්කොම කරගෙන ඉන්න ඕනේ. අපි ඇවිල්ලා බීජ වපුරනවා. මොකද බීජ හැමෝම ගාවම බීජ නැහැ. අනේ දෙපාරක් අහන්න ඉත තියන්නේ නැහැ. දැන් ඔබ ආය ගිහිල්ලා දුක නිවුණා හෝ නැත අවුරුදු 100ක් ගිහිල්ලා ආය ආව කියන්නේ දැන් ඔයිට වැඩි දෙයක් තියෙනවා කියන්නේ. ඒක තමයි ලෝකයේ තියෙන අවසාන විශ්වයේ තියෙන අවසාන පණිවිඩය. ඒකේ තරම් සරලයි. ඒ තරම්ම සරලයි. සරලයි කියන්නේ ඒ තරම්ම ගැඹුරුයි මේ සම්මතයේ ඉන්න කෙනාට. සම්මතය ඇත්ත කරගෙන මේකේ ආදීනවේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ. දන්නවනේ ආස්වාදයේ කියන්නේ මොකද්ද කියලා? ආස්වාදයේ කියන්නේ මේ ජීවිතේ මේ ඇහැ කන නහය කියන ආයතන පහ පිනවන්න ගිහිල්ලා මේක ඇති දෙයක් නැහැයි කියලා ආදීනයටපත් වෙච්ච කෙනා නිස්සරණේ වෙනවා. ওই මාර්ගයෙන් පහු කරන්න ඕනේ. ආස්වාදයේ ඉන්න කෙනෙක්ට ආදීනවේ කියන්න ගියාට වැඩක් නැහැ. ඒ කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඒක මොකද එයා ඉන්නේ ආස්වාදයේ. මගේ යාළුවෝත් එක්කම මෙතන ඉඳි. ඔව්. මට හිතෙනවා ඒගොල්ලන්ට වඩා මම හිතන විදිය වෙනස් කියලා. ඔව්. ඒ තරම්ම මේ සසර අල්ලගෙන ඉන්නේ ඒගොල්ලෝ. මට නම් අනේ දෙවියනේ පවුවක් කියලා හිතෙනවා ඒගොල්ලොත් එක්ක කතා බහකට. ඒ තරම්ම ඒවට ඇරිලා ගැරිලා කිව්වට තේරෙන්නේ නැහැ. කිව්වට මම වෙනස් විදිහට කතා කරද්දී මෙයාට පිස්සු විකාර කියනවා කියලා එහෙම කියනවා. ඊට පස්සේ මම මොනවද කියන්නේ? මගේ පාඩුවේ ඉන්න මට ඒගොල්ලන් හරියන්නේ නැහැ ඊට පස්සේ. දැන් ලෙඩක් නැති අයට බෙහෙත් දෙන්න පුළුවන් ද ලෙඩ හදලා. අන්න ඒක නේද? ඒ වගේ එකක් තමයි ඒක. ඒගොල්ලන්ට මාර සැපයි මේක. ඒ සැපේ ඉන්න කෙනාට ඉතින් සාධාරණ හේතු තියෙනවනේ යාට සැපයි කියලා හිතන්න. යාට සැප වෙනින්න හේතු තියෙනවා. ඉතින් සැප විඳින කෙනෙක්ට මේක දුකයි කියවට වැඩක් නෑ. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ දරුවන් උනත් නේද හැදෙනවා ආරවන්න කිසිම ගාණක් නෑ ඒක. දැනෙන්නවත් නෑ. ඒ වගේම ළමයි නේද හැදෙනවා හොඳ වෙනවා. කියනවා ආය ළමයි හදනවා අනේ අම්මේ. මාර ඒගොල්ලන්ට ඒක නෑ. ඒ කියන්නේ දුක සැපක් විදිහට හිතන්නේ. ඔව්. ඒගොල්ලෝ මට නම් අනේ වන්දයි. දුක සැපක් විදිහට හිතනවා. ඉන්න ප්ලෑන් තියෙනවා ඉතින් ඒගොල්ලන්. දුකක් විදියට දකින්න ප්‍රඥාව තියෙනවා. ඔව්. ඒකෙන් සදාවේ කියන්නේ සරිදේ අසාරේස ඒ වගේම ගාම්භීර ධර්මයක් මේක. විඥානය කියන්නේ දැන් ලෝකෙන් නිදහස් වීමනේ ලෝකෙන් නිදහස් වෙනවා කියන එක ඉතින් මේ ගාම්භීර වෙන්න බෑ. මේක තව ගැඹුරු එක එකනා ඉන්න තැන හැටියට තමයි මේ ගැඹුරු කොටස් එන්නේ. ඒ කියන්නේ ගැඹුරු කියන්නේ ගැඹුරුවක් නෑ ඒකේ. මේකම තමයි. නමුත් මේ මොහොතට බහිනකොට බහින තන යනුව මේ හම්බෙන දේවල් වෙනස් වෙන්න පුළුවන් නේද? දැන් මන්නාරේ මොහොතට බැස්සාමයි කොළඹින් හම්බන්තොටින් බැස්සාමයි වෙනස් නේ. මොකදම තමයි නමුත් වෙනස්. අන්නේ නෑ වෙන්නේ. බහින තන යනුව වෙනස්. හම්බෙන සම්පත් ප්‍රමාණයත් වෙනස්. නමුත් වෙන්නේ එකම කාර්යය තමයි. දැන් ඒකනේ අපි තියෙන ආරච්චා වුණත් එක ටිකක් වෙනස් නේ. පණිවිඩය එක වෙන්න පුළුවන්. හැටතලේ වෙනස්. ඒක තමයි එකම දේනේ ගොඩාක් කියලා තියෙන්නේ. අපිට එහෙම මේ අපස්සරැල්ල බලනකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ භාවනා කිරීම, සීල රැකීම ඒවා අපිට මේ පින් කිරීම ඒවා මාර්ගය. ඒවා අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි සම්මතය කියන දේ මේ සම්මතයේ බින්දින්න කියන්නේ නෑ. සම්මතයේ විද බලන්න. ග්‍රාමීය සාමාන්‍ය
කියලා දැන් අප දෙකෙන් නිදහස් වීම සිත උත්තර සමානව නිදහස් වීම සාවරස ආරෂ්ඨාංග මාර්ගයේ කියන අපි ගමන් කරන පුද්ගලයන් හැසිරෙන්නේ එයාට අපි සාමාන්‍යයෙන් පොතේ හැදිරිගොත් ආරෂ්ඨාංග මාර්ගය ගමන් කරනවා කියලා කියන්නේ. ඒක තමයි සමාධියනේ. සමාධිය ලෝකෝත්තර සමාධිය. ඔව් ලෝකෝත්තර සමාධිය කියන්නේ ලෝකෝත්තර සම්මා සමාධිය. සම්මා සමාධිය කියන එක තමයි සාමාන්‍ය ස්වභාවය. නිරෝධ සමාපත්තිය කියන එකම තමයි ඒක නේද? ඔව් නිරෝධයක් නෙදී. දැන් මේ ස්වභාවය නිරෝධය කියන්නේ මේ ෂේ වීම, ගෙවීම අවසන්. අවසන්. මේ ස්වභාවය සෙලවෙන්න තෝරගන්න. සමුදයෙන් නිදහස් වීම, සමුදේ වීමක් නැහැ. නව කර්ම සකස් වීමක් නැහැ. ඒක සම්මා දිට්ඨියටපත් වුණාමත් ඒ වගේ ස්වභාවයක්. ඒ සම්මා දිට්ඨියටපත් වුණාම නිරෝධය පරිපූර්ණ වෙන්නේ නැහැනේ. සම්මා දිට්ඨියට ඒ සම්මා දිට්ඨියෙන් තමයි මාර්ගයට ඇතුළත් වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ වෙච්ච තැන තමයි සම්මා සමාධිය ඇති වෙන්නේ. ඒකට තමයි අනුපූර්ව ප්‍රතිපදාව කරනවලා තියෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව වායාම සති තමයි. අනුපූර්ව ප්‍රතිපදාව. රත විනීත සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ. සාකේත නුවරට එන ආව විදිය කොහොමද ඇහුවාම කියන්න බෑනේ. මෙහෙම ආවා කියලා නේ. ඒක අතන්ට සම්මා සමාධිය කියන ලෝකෝත්තර දැනටපත් වුණාම කියන්න බෑ. ඒක සාකේත නුවරට එනකොට අහුවෙච්ච සප්තවිසුද්ධියේ අහුවෙච්ච පසු කරපු මාර්ගය අනුව ඒ අත්දැකීම වෙනස්. ඒක අර දැන් පහරාද සූත්‍රයේදී තියෙන්නේ මේ පහරාද අසුරයට කියනවා බුදුහාමුදුරු මේ ධර්මයේ කියන එක තථාගත ශාසනය කියන එකත් මේ මහා සාගරය වගේ කියලා. ඒ කියන්නේ යන්න ගැඹුරුයි. ඒක අපිට ඒක කියන්න බෑ. සාගරයේ අඩක් ඒ සාගරය ඇතුල් වෙච්ච තැන හම්බ වෙන සම්පත් සහ ඒ දේවල් තව ටිකක් එහාට යනකොට වෙනස් වෙනවා. යන්න ගැඹුරු වැඩි සහ එන සම්පත් ප්‍රමාණය තියෙන ජලජ ජීවි පාෂාණ වර්ග, පැලෑටි වර්ග ඒවා වෙනස්. ඒ වගේ තමයි. හතකිච්ච එනවා තමන් බඹසර වැස අවසන් වුණා. ඒ කියන්නේ අවබෝධය වෙනුවෙන් තව දුරටත් කළ යුත්තක් නොමැත. ආසවක් ශේකර ඥානය. ඒක තමන්ටම පහළ වෙන එකක්. තමන්ටම ඒක පහළ වෙනවා. ඒක පහළ වෙන්නේ ජීවිත අත්දැකීමත් අවබෝධයත් කියන ඒ සියල්ල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, බොජ්ජංග ධර්ම එකට වැඩිගෙන යනකොට ඒකම තියෙනවා. යන මාර්ගයේ ඒවා ඉතින් ඔය දැන් ඔය කියන දැන් මම ඔය පෙන්වුව ප්‍රතිපදාවත් එක්ක ඔබ ජීවිත අත්දැකීමත් ඔක විදර්ශනා කරනකොට අරව වැඩෙනවා. ඒවා අන්තිම වලට අවශ්‍ය නැහැ. ඔය වත් බොජ්ජංග ධර්ම වැඩෙනවා අතහැරීමත් එක්ක සම්මා දිට්ඨියත් එක්කනේ දැන් ඕවා කරන්නේ. එතකොට ඒ කරන කියන සෑම ක්‍රියාවක්ම අතහැරීමෙන් කරද්දී අර බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඒක උදේම නැගිටලා අල්ලුවම දුම් ප්‍රබෝධවත්වනේ. අර යුතුයකම් ටික කරනවා වෙන්නේ. ඒක තමයි අර අපි සම්මතිද අපි කරන්නේ. අපි උදේ නැගිටිනවා අතපතු ගන්න. ලස්සනට ඉන්නවා, පිරිසිදු ඉන්නවා, මේවා මල් හිටවනවා. ඉතින් දැන් ඔයාලා ගිහිල්ලා රස්සාවක් කරනවා. දැන් අපිත් මේවා කරනවා. ඉතින් අපි කරන්නේ දැන් අපි කරලා ඒකේ ලස්සන දැකලා ඒක එතන අතාරින්න. ඒක වෙන අන්තිම රස්සාවේ ඇතිවෙන ප්‍රශ්න ඒක මොන විදිහද? ඉතින් ඒ මොන ප්‍රශ්නද? වටේ කියලා ඒවා තියෙනවානේ මේ දැන් අපි සලෝනේ කරගෙන යද්දි කියමුකෝ සලෝනේ කරගෙන යද්දි ඒ අයිතිකාරයෙන් මේ වෙන ප්‍රශ්න ඒ වගේ ඒවා ඉතින් ඒවට ඒව ප්‍රශ්න නෙමෙයි. ඉතින් ඊළවට ඒ සම්මත විදිහට ඒවට මොනවද දෙනවා? අපේ අවබෝධයේ ප්‍රශ්නයක් නෑ නේ ඒක. අවබෝධයකට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක කේන්ති වෙනවනේ ඒ කේන්ති ආවනම් බැලලා දානවා. කේන්ති ආවනම් බැලලා දානවා. කියන්න ඕනේ කියලා දානවා කියලා. ඊළඟට එහෙම ඒ තරම් කේන්ති කියලා බැන්නොත් එහෙම ආයෙනම ඔතනින් අවකාශ කරගෙන යන්නේ කිව්වා. ඉතින් එහෙම නොබැනේ ඉන්නවා. ඒ දැන් ප්‍රඥාවන්ත වෙනවා. අපි මෝඩ වෙන්නේ නැහැ එතනදී. එදින ප්‍රඥාවන්ත වෙනවා. බයින් ඕන තැනදී බයිනවා. කපටිකම කියන්නේ ඒකද? කපටි. ඒ තමන්ගේ ආත්මලාභය වෙනුවෙන්ද?
අනුන් වෙනුවෙන්ද කාටවත් අහිත පිණිස පවතින්නේ නැත්තම් ඒක. ඉතින් ඒ වගේ සම්මත දේව ලෝකෙදී ඒ වගේ සිද්ධ වෙනවනේ. මෙතනදී ඒ සිද්ධිය සිද්ධියක් විදිහට දකිනවා. ඒක තමන්ගේ ආධ්‍යාත්මයට බලපෑම් කරන්න දැන්ට හදාගන්නේ නැහැ. ඒ සිද්ධිය නිසා මගේ ඇතුළේ හෙල්ලෙනවා නම් අන්න එතන ඒ අඩුව හදාගන්න ඕනේ. ඒ සිද්ධියට සම්මත විදිහට මේ අපි කටයුතු කරන්න ඕන විදිහට කටයුතු කරනවා. අපිටත් ප්‍රශ්න තියෙන්නේ අපි මේව කඩලා බින්දලා ඉන්නකොට බයින පිරිසක් ඉන්නවා. හොඳ කියන පිරිසක් ඉන්නවා. හොඳ කිව්වත් එකයි වෙන්නත් එකයි. දාන දෙන අයත් එකයි දාන නොදෙන අයත් එකයි. දාන දෙන මිනිස්සුන්ට විශේෂත්වයක් නොදෙන විශේෂත්වයක් එහෙම නැහැ. මෙතන වැඩ ඇවිල්ලා වැඩ කරන අයට විශේෂත්වයක් නැති අයට විශේෂත්වයක් නැහැ. ඒ කට්ටිය ඒ අයට කරගන්නවා. තම ඒකත් ඒ සිද්ධ වෙන සිදුවීමට හේතු බල වශයෙන් මමත් එකනේ අහන්න නෝ බයින් කියන කිනාරි කියන්නේ. ඒකම මම හිතියක ප්‍රශ්න දෙන්නේ බයින් හිතන්නේ. තව මම කියනවා දැන් මට බයින්මයි. එතන ඉන්නේ මම ඉඳලා බයින් ගන්නවා දාලා දේශනා කරේ. නේද? ඒ මොනවාම ඇවිල්ලා දෙකක් තියෙනවා. ඉන්දරේ කරලා තිබ්බට අපිට ප්‍රශ්න දැනෙන්නේ නැහැ විච්චෙන් නැහැ. එතෙන්දී අර මං කිව්ව කවටහන දෙපැත්ත මාරු කරන එක. ආන්නත් මේ ශ්‍රවණය කරන්නත් ප්‍රතිචාර දක්වන්නත් දෙකම තමන් වෙනවා. ඒක මට වෙන දෙයක් නෙවෙයි හේතුඵල ධර්ම. දැන් ගස් දෙකක් තියෙනවා. ගස් දෙකේ අතු දෙකකට ඇතිල් වෙනවා. උලන් අමරකට පැද්දෙනවා. පැද්දෙන නිසා ගින්දර ඇති වෙනවා. ඒක හේතුඵල. ඒක හේතුඵලයක්. අන්න ඒ වගේ. ඒ වගේ තරහ යන එකත් ඒ වගේ ඒකටම දාන්න බලදී. ඒක මම දන්නේ ඔය කට්ටිය කොහොම ගන්නවද කියලා. අපිට තේටි යනවා. අපිට බයින්න ඕන දැන් බයිනවා. ගහන්න ඕන දැන් ගහනවා. දරුණු වෙනවා. ඒ වුණාට ඒක අපිට සිද්ධිය විතරයි. සිද්ධිය විතරයි. ඒක අපි ඒක අරගෙන යන්නේ නැහැ. එතනම ඉවර වෙනවා ඒක. සිද්ධියත් එක්කම ඒ සිදුවීම ඒත් එක්කම අවසන් වෙනවා. ඒක නිසා අපි දැන් සම්බාධක තියෙනවානේ. ලෞකික ලෝකේ නෙවාලා ඉන්නේ. එහෙම ඉඳලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්තම් ඉතින් එතනදී ස්ථානෝදිත ප්‍රඥාවකට කියන්නේ. සුදුසු දැනදී සුදුසු විදියට කටයුතු කරනවා. එතන ප්‍රඥාව පාවිච්චි කරනවා. අපි කියන්නේ මොලේ පාවිච්චි කරනවා. ඒක අපේ අවබෝධයටවත් ඒක ධර්මයට ඒක ධර්මාවබෝධයට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම කියන්නේ මේ සම්මත ඔබ කට්ටිය උත්තරයක් ආපු හින්දා. දැන් ඒ නිසා එහෙම එක කිව්වේ. නමුත් අරක තමයි පරමාර්ථ කතාව. එහෙම එකක් වෙලා නැහැ. එකක් මම කියනවා කියන්නේ දැන් අනිත් තැනදී මම කියන එක ඔයා බෝධ කරගත්තොත් මමත් නැතුණාට පස්සේ බයිනකොට ආනම කියනවා. දැනිතකේ බයිනවා හරි දොස් කියනවා හරි ඒක සබාදාම ඔබට දෙන කමටහනක් විදිහට ගන්නත් පුළුවන්. තමන්ගේ අඩුවක් වෙන්නලා දෙනවා. තමන්ගේ දුර්වලතාවයක් වෙන්නලා දෙනවා. අන්න එහෙම ගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කුසලයට හරව ගන්න පුළුවන්. කුසල් මාර්ගය. අපි ප්‍රතිපදාවක් පනවන්නේ නැහැ. හැබැයි ප්‍රතිපදාවක් කෙනෙක් ප්‍රශ්න කරොත් අපිට ප්‍රතිපදාවක් කියන්න පුළුවන්. අපිට ප්‍රතිපදාවක් පනවන්න බෑ. අතරින් එහෙම එකක් නැහැ. ඉතින් ඒ කියන්නේ අපි ගාවට එන්න ඕනේ අන්තිමටම කියන්නේ. ඒක රැසිය උත්තාටම ඇසිය යුතුයි කියන්නේ මාර පහල ඉන්න කෙනෙක්ට මේක අපි ඒකනේ කියන්නේ නැත්තේ ප්‍රසිද්ධියේ. මේක කියලා කිව්වොත් එහෙම වෙන්නේ විඥානවාදීන් ගන්නවා. මේ සියල්ල හිතේ නිර්මාණයක් ඔක්කොම මායාවක් කියලා මෙතන මම නැහැ එක්කවත් නැහැ කියලා එක ශූන්‍යයි කියනවා. බව විඥානේ භෞතික වූ යමක් විදියට ගන්නවා. අන්ත වලට කොහෙන් හරි අහුවිලා රැවටෙනවා මාර්ගයේ වරද්ද ගන්නවා. දැන් මේ විදිහට අපි දැක්කොත් එහෙම දැන් මේක මත වරදින්න හේතුවක් නැහැ නේද? හරිම පැහැදිලි. අර කිව්ව කොහොමද? ඒක තමයි දැන් අපි කියන එක මම විශ්වාස කරනවා නෑ ඒක තමයි. ඔයා මට ගෙදරින් නම් කොච්චර කිව්වොත් ඉවත් මට දැනුන්නේ නෑනේ. හාමුදුරුවෝගේ අර ළඟේ අහපෙලේ ඒක දැනුණා. ඒ හින්දා තමයි මම ආවේ. මේ හරි එනවා කියලා මං ආවේ ඒකයි.
ඇත්තටම අපි කියන්න ඕන ටික ලෝකෙට කියලා දෙන්නේ. සියරම ටික. මම දැකීම් පිණිස අවශ්‍ය කරන උපමා උපමේය සහිතව සියලු දේවල් කියලා තියෙනවා. ගොඩාක් අය පාර වරද්දගෙන ඉන්නවා කියලා පේනවා. පරමාර්ථය කියන අය පවා පාර වරද්දගෙන නැහැ. ඉතින් ඒක ඇත්තටින්ම දැන් කන්නදම්ම අන්තිමට උදේවැය දකින්න කියන්නේ නෑ උදේවැය තමයි අර මම කිව්වේ මේ සිතුවිලි. ඔව් එතන නිරුද්ධ වෙන විදිය. දැන් ඊයේ දවසේ දවස් 3කින් අරගෙන ඔක පෙන්නනවනේ. ඊයේ දවසේ හිටිය කෙනා ඊයේ ඉවරයි. දැන් හෙට දවසේ ඉන්න කෙනා තාම සකස් වෙලා නැහැ. එන්න ඊයේ දවසේ කෙනා ඊයේ ඉවරයි, හෙට දවසේ කෙනා තාම ඇවිල්ලා නැහැ. ඒතර දැන් ඉන්න කෙනා කවුද? එහෙම කෙනෙක් නැහැ. අන්න එතන ඉවර කරන්න ඕනේ. ඒක මම කියන්නේ දේශනාවලදී මේ සාකච්ඡාවල කරන වැඩ ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව අවසන් වෙලා කරන කෙනා ඉතුරු වෙනව නෙවෙයි. ඒ ක්‍රියාවත් එක්කම කරන කෙනත් ඉවර වෙන විදිය දකින්න ඕනේ. හැම දෙයකදීම. ගනුදෙනුවක් වුණත් එහෙමයි. මෙහෙම බලලා මෙහෙ බලනකොට මෙතනම ගනුදෙනුව අවසන් කරන්න ඕනේ. ඒක සිහිය පවත්වන්න. ඒක තමයි මේ උදේවැය දකින්න කියන්නේ. උදේවැය ඥානය. ඇතිවීම නැතිවීම. ඉවර වී නිරෝධ වීම දකින්න. ඒක නිතර දකින්නකොට ඒක මාර්ගය. ඒක වදයක් කියන්නේ බලන කෙනත් එක්කම ඉවර වෙනවා. ප්‍රඥාවක් තියෙන එක. දැකීමක් නෙවෙයි. බැලීමක් නෙවෙයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාවට පේනවා. ඒක තුන්වෙනි ඇස පහළ වීම. ඔය කියන්නේ මම කියන්නේ. ඔව්. ඒක ප්‍රඥාවෙන් දකිනවා. ඒක දකින්න දෙයක් නැහැ මේ. ඩෝනිකන් එක දෙකට නොදෙනී වෙන්න ඕන දෙයක්. මානසිකාරය කියන එක. ඒ තුන්වෙනි ඇස පහළ වීම. සමහර කෙනෙක්ට ඒක කෙනෙක් විදිහට ඉඳලා වැඩන්න සිද්ධ වෙයි. නමුත් ඒක තව මෝහුරා යනකොට ඒක බලන කෙනත් එක්කම අවසන් වෙනවා. බලන කෙනත් එක්කම අවසන් කරන්නේ ඒ වගේ ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් මේ මාර්ගයේ ඉන්න කෙනෙක් එහෙම වැඩුවා ඒක ගැටලුවක් නෑ. නමුත් එයාටත් ඒක අවබෝධ වෙන තැනටම එනවා. දැන් සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනා වැඩුවත් මේ එයා දකින්න ওই විදිහටනේ. මේක අහපු නැති කෙනා බලන්නේ කෙනා කියන්නේ නිත්‍ය සංඥාව තුළ ඉඳගෙන අනිත්‍ය වුණා. ඒ කියන්නේ මෙතන අනිත්‍යයි එළිය අනිත්‍යයි වගේ. එහෙම නෙමෙයි. මේක බලන එක පැත්තත් එක්කම ශූන්‍ය වෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙද්දි එළිය දිනනවා නෙවෙයි. මේකත් එළිය. අද බලන කෙනා නෑ නේද? ප්‍රඥාවක් නෙදී නේද? දැන් මේකත් අර කොටටම දානවා. මේ පුටුවටම මේකත් දානවා. ඒතකොට ප්‍රඥාව තමයි වෙන්නේ. ඒතකොට බලන කෙනෙක් නෑ. ප්‍රඥාව තියෙනවා. දහම් නැස. තුන්වෙනි ඇස පහළ වෙන්නේ. third eye කියලා කියන්නේ. ඒක අපි කියලා තියෙනවා. ඉතින් එතනට ආවම ඒක ඔයාලගේ පැත්තෙන්ම සකස් වෙන්න ඕනේ. ඒක තමයි ඒක ගැන. තුන්වෙනි ඇස පහළ වීම ගැන ඔයාලට දැනෙන්න ඕනේ. තුන්වෙනි ඇස කියන්නේ මොකක්ද කියන එක. ඒකට තමයි ඒක ගැන අපිට කතා කරන්න පුළුවන්. නැත්තම් මේක ධර්මයක් විදියට යනවනේ නේද? ඈ? අත්තිරින්ජේ කියන්නේත් ඒ කම කියන්න පුළුවන්. ඔය තුන්වෙනි ඇස පහළ වීම සත්වෙනි ඉන්ද්‍රිය ගැන අපි කියලා තියෙනවා. හයෙන් නිදහස් වුණාම පහ නිසා 6 හැදෙනවා. 6 නිදහස් වුණාම 7. ඔය විදිහට ඔක නිදර්ශනා කරන්නකො දැන් අර මේ සමුදේ නිරෝධයේ උදේවැය දකින්නවා කියන එක ඒකත් හොඳයි. ඒ විදිහට යන්න ඉතින් ඒක නම් දකින්නකො ඔක මේ අධ්‍යයපට අවස්ථාව. ඒ විදිහට අනුව ඔබ ප්‍රඥාව වැඩි වීම අනුව මේ පැත්තෙන් කියවෙනේවත් වෙනස් වෙන්න පුළුවන්.
ඒකේ තියෙන. මේ ප්‍රඥාව මත තමයි මේ පැත්තෙන් කියවෙන්නේ. ඒ කියවෙන එක ඊළඟ පාර දැන් ඔබ එහෙම හේතුඵල සකස් වීමකින් මේ විදිහේ සිද්ධියක් වුණොත් ඒ වෙලාවේ එළියට යන වචන ටික වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ආන්තයක් ඉතින් අලුතෙන් එහෙම අහන්න දෙයක් නැහැ දැන්. ඔබ දැන් මේක දුගන්නේ ඕ නිදාසේ අහන්න. ඒතකොට දැන් නිදාසේ මම අර උදේවැය දකින්න එක ඔව් ඒක හොඳයි. ඒ උදේවැය ඥානය වඩා ගන්න පුළුවන්. දැන් ඔබට තේරෙනවා දැන් මෙතන එක දිගටම කෙනෙක් ඉන්නවා කියන රැවටීමක් තියෙනවනේ. ඒද උපන්දා ඉඳලා මේ වෙනකන් එක දිගට හිටිය කෙනෙක් වගේ. ඊයේ ඉන්න කෙනා තමයි මේ ඉන්නේ කියලා. ඒක නැති වෙන්නේ මේ දෘෂ්ටියෙන් නිදහස් වෙන්න තමයි අර උදේවැය දකින්න කියන්නේ. කරන හැම ක්‍රියාවකම ඒතකොට ඒක නිරායාසයෙන් පවතින 100ක් බවට පත් වෙනවා. කාලයක් වඩනකොට ඒක නිරායාස 100ක්. ඒතකොට බලන්න ඕනේ නැහැ ඒක. බලන්න ඕනේ ඒක නිරෝධයේ බවට පත් වෙනවා. නිරෝධයේ තුල බලන්න දෙයක් නැහැ නේ. ඒ කියන්නේ ගඟ දිහා බලන් ඉන්න කෙනා ගඟට බහිනවා. ඒක ගඟත් එක්කම ගහගෙන යනවා. පහළට. ඒතකොට ගඟ ගලනවා නෙවෙයි. ගඟ බලන කෙනා එළියේ හිටියොත් ගොඩ හිටියොත් තමයි යා ගලන ගඟක් වෙන්නේ. ගඟට වැස්සොත් යා ගඟ වෙනවනේ. ගඟත් එක්කම යනවා. අන්නේ ඒක මාව ගන්නකෝ තේරුම් ගන්න. උදේ ඥානෙ හොඳයි. හැම තත්ත්වයක් මේක තිතේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ තුන්නිභාවය කියලා තියෙන්නේ. ඔය ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන කියලා එකක් හදාගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න යෑමක් නෙවෙයි. අපි ඒක ප්‍රඥාවෙන් දකිනවා. නැත්තම් දැන් අවබෝධ කරගන්න කෙනෙක් හදාගෙන ගිහිල්ලා බෑ මේක කරන්න. එතකොට අර මේ කියලා තියෙන්නේ මේ සවල තියාගෙන කුණු විසි කර ඉන්නවා වගේ වැඩ. කුණුත් එක්කම සවල වීසි කරලා දානවා ආයෙ එකතු කරන්නේ නැහැ. අන්න එහෙම කරගන්න එකක් විදිය තමයි මේ කියන්නේ. අර එහෙම තමයි මේ උදේවැය දකින්න ඕනේ. උදේවැය දකින්න ඕනේ එහෙමයි. උදේ කියන්නේ ආට සමුදේයම වේ කියන්නේ වේවීමනේ. ඒක දවස් 3කින් අරගෙන බලන්න පුළුවන්, සිද්ධි 3කින් අරගෙන බලන්න පුළුවන්. දැන් ඔබ උතන ඉඳලා බලන්න. දැන් ඔබ උතන කලින් ඇවිල්නකොට වාඩිලා හිටපු කෙනාද දැන් ඉන්නේ. විදර්ශනාවෙන් බලන ප්‍රඥාවෙන්. කලින් හිටපු කෙනාද දැන් ඉන්නේ. දැන් ඔතන නැගිටලා යනකොට බලනවා දැන් නැහැ. උතන වාඩි වෙලා ඉඳලා නැගිටලා යනකොට මෙතන හිටපු කෙනාද අතනට යන්නේ. අන්නේ එතන බලන්න පුළුවන්. එතන නිරුද්ධ වෙයි. එතන නිරුද්ධ වෙයි. අඩියක් පාසා බලන්න පුළුවන්. සක්මණෙන් පවා පනවලා තියෙන්නේ ඒක. දැන් අක්මන වෙන විදියකට කරාට. සක්මන් භාවනාවේදී පවා පනවලා තියෙන්නේ ඒක. දැන් අතපය සෙලවීමේදී පවා ඉරියව් වෙන ඉරියාපත පබ්බේ. දැන් කායන පස්සනාවේ තියෙන ඉරියාපත පබ්බේ කියලා කොටසක්. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ තුන්නිභාවේ සම්පජානකාරී යෝති යනවා එනවා නම් කතා බහ කරනවා නම් ඉඳගෙන හිටගෙන ඉඳගෙන නිදාගෙන ඉන්නවා නම් ඒ සෑම ඉරියව්වකදීම බලනවා මේ මොකද වෙන්නේ. හේතුත් එක්කම අයිතිකාරයත් එක්කම අවසන් වෙන විදිහ, නිරුද්ධ වෙන විදිහ. ඒක අනිත්‍ය. අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය නිසා තමයි දුක තියෙන්නේ. දුකයි කියන්නේ අනාත්මයි. තමන්ගේ වශයෙන් පවත්ව ගන්න බෑ මේක. ඒක නිසානේ දැන් ඒක සම්මතයෙන් අපි ගත්තොත් එහෙම දැන් කුඩ පල්ලයට අවිල්ල කියන්නේ. මේ ඉතින් ඉරියව් මාරු කරන්නේ ඇයි? ඉරියව් දැන් එක දිගටම මෙහෙම තිබ්බොත් එහෙම ඒක තියෙන්න එපැයි. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැනේ මේක දුක බවට පත් වෙනවා. අනිත්‍ය නිසා මේක ඉරියව් දුකක් බවට පත් වෙනවා. දුක් වේදනාව බවට පත් වෙනවා. නේද? ඒක නිසා මේක ඉරියව් වෙනස් කරන්න වෙනවානේ. ඒ අනිත්‍ය නිසා තමයි ඒක වෙන්නේ.
එතකොට ඒක වාඩි වෙනකොටම එකම කෙනා හිටියනම් මට පැය 3-4ක් වුණත් එහෙම ඉන්න පුළුවන් වෙන්න බෑ නේද? එහෙම ඉන්න බැරියයි වෙනස් වීම නිසා. ඒ නිසා තමයි මේ ඉරියව් වෙනස් කරන්නේ. අන්න එහෙම ප්‍රඥාව එහෙම දකින්නත් පුළුවන්. එතකොට මම ගොඩක් වෙලා වාඩිලා ඉඳලා නැගිටිනවා. නැගිටින්නේ මොකද්ද? එතකොට මේ වේදනාව නිසා. එතකොට වේදනාව නිසා ඉරියව් වෙනස් කරනවා. එතෙන්දි බලනවා මේ වේදනාව දැනෙන්නේ කාටද? දැන් මටද දැනෙන්නේ. කයටද දැනෙන්නේ. මොන කයටද දැනෙන්නේ? කය ගැන හිතනවා. කය ගැන හිතද්දි මොන කය ගැනද හිතන්න වෙන්නේ අපිට? ඉතින් එතනත් හම්බුනේ මේ දැන් අපිට හිතනවා කියන එක ඒකත් කයට දැනුම් නැතුණාට රිදෙන එකත් මේ රිදෙනවා කියලා අපි උගන්වලා තියෙනවානේ. ඒ නිසානේ නෑ රිදෙනවා කියන දැන් රිදෙනවා කියන එක අයින් කරලා වේදනාවට ගන්නකො. දැන් වේදනාව කියන එක මේ මොහොතේ දැනෙන්නේ නේද? දැන් ඔබ කකුල ඒ දිගාරින්නේ මේ මොහොතේ දැනෙන එකක් නිසානේ. ඒක උගන්වපු දෙයක් නෙමෙයි. දැන් ළමයා ඔව්. ඒතර අන්නේ දැනෙන කය ගන්නවා. මොන කය ගැනද ඔය හිතන්නේ දැනෙන්නේ? මොන කයටද දැනෙන්නේ? හිතේ තියෙන දැන් ඔබට දැනෙන වේදනාව ගැන හිතන්න වේදනානුපස්සනාව කියන්නේ ඒකයි. දැන් දැනෙන වේදනාව ගැන හිතන්න. හරි කකුල අයින් කරන්න. කකුල කියන එක තමයි ඔබ කය කියලා අරන් තියන්නේ. දැන් කය කියන්නේ මොකද්ද? දැනෙන තැන. ඒ දැනෙන තැන තමයි කය වෙන්නේ. ඒක තමයි කය ඔය කියන්නේ. කකුල නෙවෙයි. කකුල කියන්නේ උපාදාය රූපය. කියන්නේ මගේ කකුල. කකුල කියන්නේ අපි හදාගත්ත එක. හදාගත්ත එක අයින් කරාම හිතනවා. කකුල අයින් කරාට පස්සේ දැන් හිතනවා. ඒතර හිතන්නේ මොකක් ගැනද? වේදනාව ගැන තමයි හිතන්නේ. වේදනාව දැන් බැලුවොත් එහෙම වේදනාවක් දැනෙනවා. රත් වීමක් දැනෙනවා, හිරිවැටීමක් දැනෙනවා. එතන දැන් කකුල නැහැ. කකුල හිතුවත් අයිතිකාරයයි. අයිතිකාරයෙක් කියනවා. දැන් කකුල කියන එක දැන් අතීතයෙන් ගත දැනුමක් නේ. උපාදාය රූපය අයින් කළා. වේදනාවට හිත තිබ්බහම වේදනාව දැනෙන කෙනෙක් නැහැ. වේදනානුපස්සනාව කියන්නේ ඒක. දැන් අපි ඔය විග්‍රහ කියන්නේ පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඒවා වඩ아가න එන්න ඕනේනේ. වේදනාවක් කියන්නත් බැවුවින්ද කිව්වේ. වේදනාව කියලා ගත්තත් ඒකම කෙනෙක් ඉන්නවනේ. වේදනාව කියන එක වේදනාව කියන එක දැනීමක් නේ. දැනෙන කෙනෙක් නැහැ. වේදනාව කියන එක වචනයක් ඒක. වචන මාත්‍රයක් විතරයි. වේදනානුපස්සී වේරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්ස. හරි ලස්සනට තියෙන අතිපට්ඨාන. වේදනාව අනුව බලමින් සිහිය පවත්නවා. ආතාප කෙලස්තාවන වේදෙන් යුක්තයි. සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ලෝකේ පිළිබඳව ඇලීම ගැටීම ඇති නොවන විදිහට විදර්ශනා පවත්වනවා. ආතාපි සම්පජානෝ කියන්නේ සිහිය පවත්වනවා. දැන් උදේවැය කියන එකත් එක්ක ඒකට එකතු කරන්න තමයි මම ඕක කිව්වේ. දැන් ඔයාලට ලේසිනේ දැන් හැම දෙයකදීම. විපරිණාමය තමයි ඒකෙන් අපි දකින්නේ වෙනස් වීම. නිරෝධ වීම. දැන් මේක ගෙවීම, ඡය වීම නිසා තමයි අර වේදනාව සකස් වෙන්නේ. ඒ රත් වීම, මේ ධාතු ඝට්ටණය නිසා ඇතිවෙන ඒ උෂ්ණත්වය, ඒ පදාර්ථ තෙරපීම නිසා ඇතිවෙන වෙනස් වීම නිසා ඒක ඇති වෙනවා. ඒක සිද්ධියක් මිසක මගේ කකුලට මට දැනෙන වේදනාවක් නෙවෙයි. ඒ එතකොට මේ නැගිටීම අතපය හේත මෙහෙට මූ කිරීම පවා හේතුඵල ධර්මයයි දෙයක්. හේතුඵලත් එක්ක සිදුවෙන සිද්ධියක් ඒක. එතකොට එතන කෙනෙක් නෑ අයිතිකාරය නැති බව තමයි ඒක අපි දකින්නේ හැම වෙලාවෙම. මොකද ඕක දකින්න දැන් මේ මොහොතේ නම් පුළුවන් මේ ෂණේ නම් නේද? ඔබ දැන් හෙට වෙනකන් ඉන්න ඕනේද නෑ? තත්ත්වයේ පස්සේ මොහොතේ දකිමින් ඉන්නවා කියන එකේදී මේ කතාවට කියන්නේ දකින්න කෙනෙක් ඉන්නවා කියන එක නෙවෙයි. එතන ප්‍රඥාවක් තමයි වැඩ කරන්නේ. තුන්වෙනි ඇස පහළ වීම. තුන්වෙනි ඇස ප්‍රඥාවට තමයි ඒක පේන්නේ. දැන් අර දැක්මෙනුත් වෙන්නේ මොකද්ද? ඒ බලන කෙනා නැති වෙන එක. බලන කෙනෙක් ඉන්නවද කියලා අපි විදර්ශනාවෙන් බලනවා. ඒ විදර්ශනාවෙන් බලන්නේ කෙනෙක් නෙවෙයි. ප්‍රඥාවක් ඒක. වේදනාව උතර බලනවා කෙනෙක් ඉන්නවද? අයිතිකාරයෙක් ඉන්නවද? කාටද දැනෙන්නේ? මටද දැනෙන්නේ? මගේ මොකටද දැනෙන්නේ? කකුලට. කකුල කාගේද? මගේද? කකුල කියන්නේ කොහොමද දකින්නේ? කකුල මං කොහෙන්ද හදාගත්තේ? කවුද හදාගත්තේ? හදාගත්ත තැනට යනවා. හදාගත්ත තැනදිත් එහෙම කකුලක් එළියෙන් හම්බෙලා නැහැ. එහෙනම් මෙතන වේදනාවක් විතරයි දැනෙන්නේ. එහෙනම් කකුල අත කියන සංඥා ටික අයින් කරලා දානවා. එහෙනම් වේදනාවට හිත තියෙනවා. ඊට පස්සේ නැගිටලා බලන වේදනාව තියෙනවද? දැන් වේදනාවක් නැති වුණා. දැන් සැප වේදනාවක් ඇති වුණා. සැප වේදනාව දැන් නිට්ටයද බලනවා.
දැන් හිටගෙන ඉන්නවා පැයක් විතර. හිටන් ඉඳි කකුල් දෙන්න ගන්නවා. කකුල් දෙක ඇවිදිනවා. බාන ඉරියාපත පබ්බේ කියන්නේ ඒකයි. ඉරියව් වෙනස් කිරීම නිසා ඇති වෙන මේ විපරිණාම ස්වභාවය. ඉතින් එහෙම දකින්න පුළුවන්. ඒකෙන් වෙන්නේ අර ප්‍රඥාව වැඩි වෙන එක. මාර්ගයක් ඇහුවෙන්න උදේවත් එක්ක තමයි මේක කතා කරන්නේ. ඒක හොඳයි. ඒ කරුණ ටික හරි. ඉතින් එහෙම කරන්න පුළුවන්. එහෙම දකින්න. ඒ දර්ශනය තුළ අර දැක්ම නිරෝධ වීමම අපිට විශේෂ වෙනවා එක වෙලාවකදී. දැන් දැක්මක් එනවා. දැක්මක් ඇත්ත නේන්නම් කියන එක. ඔබට ඒක නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒ දැක්ම එන විදිහ දැක්ම එන්න තමයි අර මාර්ගයක් පනවලා තියෙන්නේ. සතර හදිපට්ඨාන ඉරියව් පැවැත්වීම තුළ නිහඬ වෙන්නකොට කතා බහ කරනකොට එවිදිනකොට කන බොනකොට හැම තැනදීම බලනවා. දැන් කනකොට බඩගින්න දැනෙනවා. බඩගින්න දැනෙනකොට බඩගින්න දැනෙන්නේ කාටද බලනවා. මට මම කියලා පනවන්නේ මොකද්ද කියලා බලනවා. කොහාටද දැනෙන්නේ? බඩට දැනෙන්නේ. මොන බඩද? කාගේ බඩද? අයිතිකාරය බන්නේ බා ඉතින් බන කනවා. කනකොට දැන් ඔන්න කවුද කන්නේ? විදර්ශනාව කරන්නේ. කන බව කය දන්නවද? හපන බව කය දන්නවද? ගිලින බව දන්නවද? ආහාර දන්නවද ඒක? නෑනේ. කය කියන එක කොටසුත් මහ පොළොවේ, බත් වේලුළු ව්‍යංජන කියන ඒවත් මහ පොළොවේ. ඒ දෙක ඒව ධාතු විදිහට අපිට ගන්න වෙන්නේ නේද? නම් අයින් කරාට පස්සේ ධාතු විදිහට නේ ගන්න වෙන්නේ. ධාතු රූප කලාප. දැන් ඒවා එකතු වීම ඇනීම තුළ දැන් මෙතනත් ධාතු නිසා ගැටීමක් ඇති වෙනවා. ඒතකොට රස දැනීම පවා ඒකත් බොරුවක්. ඒතකොට ඒක ගිලිනවා. ගිලුණට පස්සේ උන්න බඩගින්න නැතුව යනවා. දැන් බඩගින්න නැතුව ගියේ කාටද? හේතුඵලනේ. මේක හිස් නිසා ඒ හිස් අවකාශයේ පිරෙව්වහම ඒක සමතුලිත වීමක් නිසා බඩගින්න කියන එක නැතුව යනවා මිසක බඩගින්න දැනෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඊට පස්සේ ඒ ටික මල මුත්‍ර පහ කරනකොට අපි බලනවා දැන් ගන්න මේ අපි මේ ගත්ත ආහාර ටික ධාතු විදිහේ හැඩතල වෙනස් වෙලා මල මූහ වලින් ආය පොළොට එකතු වෙනවා. බලන්න හේතුඵල ධාමයක්. අයිතිකාරයෙක් නැහැ. අයිතිකාරයෙක් නැහැ. මම කාවා මම කෑවා මම වැසිකිලි ගියා නෙවෙයි. හේතුඵල. සිද්ධියක්. අර ගහේ පළදාව පොළවේ සාරය අරගෙන බීජ නිර්මාණයක පළ හදලා බිමට දානවා. ආයෙක බැලේ අන්න ඒ වගේ. ඉතින් ඒව අරගෙන ආපහු පෝර කරනවා. පෝර වෙනවා පසට පොළොවට. හේතු කර සිද්ධියක් වෙන්නේ සබදාම. ඒකට අයිතිකාරයෙ ඉන්නේ. අයිතිකාරයෙ ඉන්නේ මම කියන නිසා මම නිසා. මම හැදිච්ච දැන නිසා මම නැති විදිහ තමයි මම කියලාගෙන මමෙන් නිදහස් වෙන එක තමයි අපි මේ කරන්නේ ධර්මයේ දාගෙන කියන්නේ. මමෙන් නිදහස් වීම. තමන්ගෙන් නිදහස් වීම. අයිතිකාරයෙක්ගෙන් නිදහස් වීම. ඒ ක්‍රියාවක් තියෙනවා අයිතිකාරයෙක්. ඒ සිද්ධිය තමයි මේ වෙන්නේ. මේකත් ඒ සිද්ධිය. ඈ? ඔව්. ඒක හරි. ඒකට අපි කියන්නේ. දෙකක් නැහැ ඒක. එකක් තියෙනවා. ඒතර මම අනුන් කියලා නැහැ. නේ? මගේ දේවල් අනුන්ගේ දේවල් නැහැ. ඒවා තියෙන්නේ රැවටිච්ච මිනිස්සු. මගේ අනුන්ගේ කියලා දේවල් නැහැ මෙතන. සම්මත ලෝකෙ මිනිස්සුන්ට තමයි යට කඩළු ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන මගේ දරුවෝ මගේ ගෙවල් මගේ සල්ලි මගේ ඇඳුම් මම මත තමයි ඔක්කොම කොටන කියලා තියෙනවා. දැන් එහෙම බැලුවොත් මේ ඊටාම සරල කාරණාවකින් කරලාගෙන බැලුවම පවා එහෙම නැහැ. ගැඹුරු ඒවා නැහැ. ඊටාම සරල මේ ප්‍රාථමික මට්ටමේ ඒවා අරගෙන බැලුවත් නැහැ. මම කියලා කෙනෙක් නැහැ. ඒක ඇත්ත නෙවෙයි ඒක තමයි ඇත්තම. මේ සබදාමයේ රිද්මේ තේරුම් අරගත්ත නැති මිනිස්සු තමයි මේ දැව මායාවට අහු වෙලා මේ දියුණු වෙලා කියලා දියුණු පරිහානියකට ගිහිල්ලා තියෙන්නේ. ඒකනේ අපි දැන් කියන්නේ මේ අපි හිතපු තැනට යන්න කියලා. ඒ ඉස්සර මිනිස්සුන් මේක සම්මත සිද්ධියක් මේක. ඉස්සර මිනිස්සුන් දොවතුුනේ නැහැ. මිනිස්සුන් කුසගින්න කියන අවශ්‍යතාවය විතරයි දුන්නේ. ඒක සබදාමයෙන් ලැබෙන විදියක් සකස් වෙලා දුන්නා. අග්ගඤ්ඤේ පහළ වීම කියන තැන ඉඳලම එන්න ඕනේ. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවක් දැන් මෛත්‍රීදී කරන්න ඉන්නවා. අග්ගඤ්ඤ මේ දීඝනිකායේ පළවෙනි සූත්‍රය අග්ගඤ්ඤේ පහළ වීම. කොහොමද ලෝකය සකස් වෙන්නේ? ඒ සකස් වෙච්ච දැන කොහොමද සංවර්ධනය වෙලා මෙච්චර දුරට මේ දියුණුවයි කියලා
ජීවි කොටසක් වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. ඒක සම්මත කතාව සහ පරමාර්ථ කතාව. ඔක ගැන දේශනාවක් කෙරෙන්න ඕන ඉතිරියේදී. ඒකට පස්සේ මේ හැදුන්නේ නැහැ තාම. ඔව් ඒකේ හේතුඵල සකස් වුණොත් එහෙම ඒක කියවෙයි. ඉස්සරහට එහෙම. ඒක ලොකු කතාවක් ඒක. අග්ගඤ්ඤේ පාළ වීම තමයි. ඒක මේ සම්මත ලෝකේ එළියෙන් බලන විදිය සහ තම තමන්ගේ ලෝකයෙන් බලන විදිය. ඒ දෙපැත්තම පෙන්නලා දෙන්න ඕනේ. නැත්නම් මේසු රැවටෙනවා නැතන. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව විග්‍රහයක් ඉදිරියේදී සාකච්ඡා කරේ ඉතිලාව කවුරුහරි සාකච්ඡා. ඒ අඩුවක් තියෙනවා මට පේන ගොඩක් අයට ඒ අඩුව තියෙන එක. අන්නේ විදිහට විදර්ශනා කරන්න. ඒකට අර උදේවැය නිරෝධය සමුදේ වීම නිරෝධය දකි සමුදේ වීමක් නැතුව නිරෝධ වීම විශේෂ වෙනවා. සමුදේ වෙන්නේ රැවටිච්ච කෙනාටනේ. නේද? මෙතන නිරුද්ධ වීම දැක්කනම් ආය හටගන්න බෑනේ නේද? ඒ හටගන්නේ රැවටිච්ච කෙනාට. ඒකට ප්‍රඥාවෙන් මේ නිරෝධයම බවටපත් වෙනවා. නිරෝධය විතරයි ගෙවීමක්. ශේවීමක් තියෙන්නේ. ආය හටගන්නේ. ඒක තමයි අනිත්‍ය. ඒක නිසා තමයි මේ අපිට මේක සැප කියන එක දිගට තියාගන්න බැරි. ඒක දුකක් බවට පත් වෙන්නේ ඒක නිසා. ඒක දන්නේ නැති නිසා මිනිස්සයා තමයි දුක ප්‍රතික්ෂේප කරලා සැප හදාගන්න වෑයම් කරන්නේ. නමුත් ඒක ආයාසයයි. ආයාසයක් ඒක. નિરાයාස නෑ. નિરાයාසය තමයි ලෝකේ දුක කියන එක. දුක નિરાයාස දෙයක්. සැප කියන එක ආයාසයෙන් ඇති කරගන්න දෙයක්. ඒක නිසා මිනිසුන්ට හැමදාම ආයාසයකින් මොනවා හරි කරන්න වෙලා තියෙනවා. නමුත් දුක පිළිගත්තොත් දුක බවටපත් වුණොත් එයාට ආයෙ කරන්න දෙයක් නැහැ. දුක දුකක් විදියට දාගන්න. ඒක දුකෙන් සැපෙන් දෙකම නිදහස් වෙනවා. නිදහස් වුණාම පවතිනවා ලෝකෝත්තර සුවය. අපිට කියන ලෝකෝත්තර සැප. ලෝකෝත්තර සැප. ඒක භෞතික කාරණාවකින් ලැබෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒක වෙනස් වෙන්නේ නේද? ඒක ළමයින්ගෙන් භෞතික මිල මුදල් ඉපකටන් යාන ඒ වගේ ලැබෙන දෙයක් නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකයි ලෝකෝත්තර කියලා කියන්නේ. ඒ උදේවැය කියන එක පැහැදිලිද? කලින් කරේ ඒක. ඒකට මම ඉන්නවා. ඒකට මට ඒක හරි මහන්සි. වදයක්. අයිතිකාරය ඉන්න නිසා. ඔව්. එතෙන්දී ප්‍රඥාව තමයි අවදි වෙන්නේ. ප්‍රඥාවෙන් තමයි ඒක තේරෙන්නේ. ප්‍රඥාවට තමයි විශේෂ වෙන්නේ. ප්‍රඥාවට අයිතිකාරයෙන් නැහැ. ඒකට ඒක බරක් නැහැ. හැල්මෙන් එක කරගෙන ඔටෝ යවනවානේ. ඒ කෙනෙක් විසින් බලද්දි තමයි මේ විඩාව දැනෙන්නේ. කලින් මම තිබෙන්නේ නැහැ. පස්සේ අතම හැරුණා කියලා. ඒ දැන් කියන දේ මේ මොකක්ද කියන එක මට මේ හොයා ගන්නවා. දැන් මොන අයද ඒක දැන් එයා මේ අවුලක් නැහැ. මටත් දැන් ඒක දැනගන්න ඕනේ. සිහිනයක් විතරයි කියලා කියන්නේ අර මොහොත. දැන් මම මෙතනදලා දැන් කැලියට ගියා කියනකොට ඒකන ගියපු එකට දැන් ඉස්සෙල්ලා ඉඳගෙන හිටපු එක ඒකද දැන් සිහිනයක් විතරයි ගියේ. යන්නේකත් සිහිනයක් තමයි.
ඒ හීනේ උපමාව ගන්නකො හීනේ ඇතුලේ ඇවිදින කෙනා අපිට පේන්නේ නැහැ නේද? ඔව්. හීනේ ඇතුලේත් පේනවා ඇහෙනවා ඔක්කොම තියෙනවා. නමුත් පේන්නේ නැහැනේ කාටද කියලා. ඒකම තමයි මේක. මෙතන මේ රූපෙට රැවටීම තමයි මෙතන ලොකුට බලපාන්නේ. මේක තීනෙම තමයි. ඒක දැන් මේ වචන ටික තුල හීනෙන් අවදි වීමක් වෙනවනේ නේද? ඔව්. සීනෙන් අවදි වෙනවා. අර උදේ දැකීම තුල ඒක තමයි වෙන්නේ. සිහිය පැවැත්වීම තුල සිහිය කියලා කියන්නේ ඒතකොට රැවටෙන්නේ නෑ. නින්දට වැටෙන්නේ නෑ. නින්දට වැටෙන්නේ නෑ. රැට නිදාගත්තට පස්සේ ඒ සිහිනේ ඇත්ත බොරු මේක ඇත්ත කියලා අපි හිතන් ඒකත් රැවටෙනවනේ රැවටීමන්නේ හදාගන්නේ. නමුත් ඒකයි මේකයි දෙකේ වෙනසක් නැහැ. ඒකම තමයි. අඳුර ආලෝකය කියන එක මේ සිහිනේ ඇතුළෙත් අපිට ආලෝකය තියෙනවනේ පේනවනේ නේද? ඒක දෙකම එකයි. ඔව් සිහිනේ ඇතුළෙත් අපිට පේනවනේ රූප එහෙම. ඒක දැනුත් පේනවනේ. ඒතර අඳුර ආලෝකය කියන්නේ එළියේ තියෙන එකක් නෙමෙයි. ඒකත් මේ හිතට මනසින් හදපු දෙයක්. ඥානයෙන් නොවාගත්ත දෙයක්. එළිය අඳුර කියලා.